පුතාලා මෙහිමයි මම පාඩම කරන්නේ මම ඔයාලගේ ගෲප් එකට දාලා තියෙනවා මේ පාඩමේ නිබන්ධනයක් දාලා තියෙනවා ටියුට් එකක් දාලා තියෙනවා හරි ඒත් මම මේක දාලා තියෙන්නේ මම නෝට් දෙන්න යන වෙලාව අඩු කරගන්න තමයි මම මේක දාලා තියෙන්නේ එතකොට පාඩම් කරුණු වැඩි වශයෙන් පන්ති තුලදී සාකච්ඡා කරන්න එතකොට මේකේ print out ගන්න අමාරු කවුරු හරි දුවලා පුතාලා ඉන්නවා ඔයාලට පුළුවන් මේක පොතේ ලියා ගන්නත් පුළුවන් CR පොතක් අරගෙන කල්තියා නේ මම කල්තියා දානවනේ මට ලියන්න ඉඩ තියලා ස්පේස් තියලා ටිකක් රූල් කීපයක් පොඩ්ඩ වැඩින් තිබ්බට කවන්න නැහැ ස්පේස් තියලා මේ නෝට් එක ඔයාලා පොතේ ලියාගත්තත් කවන්න නැහැ හරි පින්තූරත් ඇඳ ගන්න පුළුවන් නේ ඇඳ ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔව් මේකේ තියෙන මේ සිම්පල් ඩ්‍රෝවින්ග්ස් තියෙන ඇත්තටම රයිට් ඒ වගේ පින්තූර ඇඳ ගන්න පුළුවන් නැත්නම් ඒ කොටස විතරක් print out ගන්න පුළුවන් මම ඕනනම් මට මෙහෙම කරන්න පුළුවන් පින්තූර තියෙන ටික විතරක් මම වෙනම page එක දාලාම වෙනමම දාන්නම් එතකොට එහෙම අතෙන් ලියන දුවල පුතාලා ඉන්නවා නම් ඒ පිටුව විතරක් print out අරගෙන ඒක පොතේ අලව ගන්න right මේ පින්තූර ටික මම ඊළඟ දවසේ ඉඳලා පින්තූර ටික වෙනමම අරගෙන දාන්නම් වෙනම page එකක් විතර. එතකොට ඒක ඔයාලට print out ගන්න ලේසියිනේ. මේ page එක විතරක් අරගෙන ඒ පාඩම ඔයාලා අතින් ලියනවා නම් CR book එකේ ඒ අදාළ තැනට ඒක අලව ගන්න පුළුවන්. right? ඔන්න print out ගන්න අමාරු දොළ පුතාලා ඉන්නවා නම් ඒ වැඩේ කරන්න. right? අතින් ලියනවා නම් ගොඩක් හොඳයි ඇත්තටම. print out ගන්නට වඩා තමන්ගේම අතින් ලියනවා නම් note එක ගොඩක් හොඳයි. space තියන්න මම ලියන තැන්වල. right? right okay. හොඳයි. එතකොට අද ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම right 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම. එතකොට අද අපි ඉන්නේ මේකේ දෙවෙනි දවසේ right අද අපි ඉන්නේ දෙවෙනි දවසේ පළවෙනි දවසේ තාමත්ම එච්චර ලොකුවට සාකච්ඡා කරේ නැහැ right okay. එතකොට පුතාලා මම පොඩ්ඩක් ආය මතක් කරන්නම් right මතක් කරන්නම් ඊයේ සතියේ මොනවද සාකච්ඡා කරේ කියලා right එතකොට ඔයාලා 6 වසරේදී ඉගෙන ගත්ත පළවෙනි පාඩමේදී ජෛව ලෝකයේ විවිධත්ව කියන පාඩමේදී ඉගෙන ගත්ත ශුද්‍ර ජීවීන් ගැන ඉගෙන ගත්ත එතෙන්දී හරි එතෙන්දී ඉගෙන ගත්ත ශුද්‍ර ජීවීන් ගැන එතකොට ඔයාලා එතෙන්දී ඉගෙන ගත්තා ජලයේ ඉන්න ශුද්‍ර ජීවීන් කීපයක් ගැන ඉගෙන ගත්තා නේද පැරමීසියම් ගැන ඉගෙන ගත්තා ඇමීබා ගැන ඉගෙන ගත්තා එයුග්ලිනා කියලා එක්කෙනෙක් ඉන්නවා එයා ගැන ඉගෙන ගත්තා ක්ලැමිඩෝමොනාස් කියලා එක්කෙනෙක් ඉන්නවා එයා ගැන ඉගෙන ගත්තා කියලා කියන්නේ එයාලගේ නම් ඔන්න ඔයාලා ඇහුවා පළවෙනි වතාවට නම් අහලා එයාලා මොන වගේද කියන එක 6 වසරේදී ඉගෙන ගත්තා ඊට පස්සේ 7 වසරේදී ඉගෙන ගත්තා මේ ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන්න භාවිතා කරන උපකරණ ගැන නේ ඒ කියන්නේ සංයුක්ත අන්වීක්ෂ ගැන 7 වසරේදී ඉගෙන ගත්තා ඒතර සංයුක්ත අන්වීක්ෂ කොහොමද නැවරිදිව පරිහරණය කරන්නේ කොහොමද ඊට පස්සේ ස්ලයිඩ් එකක් කොහොමද හදන්නේ කියලා ගනේ. කියන්නේ වීදුරු කදාවක් මතට ශුද්‍ර ජීවීන් කොහොමද නංවලා නේද? වැසුම් පෙත්තෙන් එක වහලා අපි නිදර්ශකයක් කොහොමද හදාගන්නේ කියන එක 7 වසරේදී ඉගෙන ගත්තා. right? එතකොට 8 වසරේදී දැන් මේ ගැන නේද? දැන් 8 වසරේදී ශුද්‍ර ජීවීන් ගැන ටිකක් වැඩියෙන් ඉගෙන ගන්නවා. එයාලගේ වැදගත්කම් ගැන. හරි? එතකොට මම ඔයාලට right ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ අපේ පියවි ඇහැට නොපෙනෙන right පියවි ඇහැ කියලා කියන්නේ ප්‍රකෘතිමත් ඇස එහෙම නැත්නම් නිරෝගිමත් ඇස right පියවි ඇසට නොපෙනෙන තනි තනියෙන් ඉන්නකොට පියවි ඇසට නොපෙනෙන ජීවිකාණ්ඩයට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා කියනවා right ඒක කියන්නේ තනි සෛලයකින් හෝ සෛල කීපයකින් සමන්විත පියවි ඇසට නොපෙනෙන ශුද්‍ර ජීවි පියවි ඇසට නොපෙනෙන ජීවීන්ට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා කියනවා. right මෙතෙන්දී අර තනි තනියෙන් ඉන්නකොට තමයි අපේ පියවි ඇසට නොපෙනෙන්නේ. සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා ඒගොල්ලෝ එකට ඉන්නකොට පේනවා අපිට. right ඒ කියන්නේ ඝනාවාස ඒගොල්ලෝ හදා ගන්නකොට අපිට පේනවා. හරි උදාහරණයක් විදියට ගන්න පුළුවන් ඔය පාන් මත පුස් දැන් අපි අද ඉගෙන ගන්න එක ගැන. right පාන් මත ඇති වෙන පුස් ඒක දිලීරියා. එතකොට ඒගොල්ලෝ එතන ඝනාවාසයක් හදලා තියෙනවා. අන්න එතෙන්දී අපිට ඒක පේනවා. right? එතකොට සමහරක් ශුද්‍ර ජීවීන් ඇහැට පේනවා. right? ශුද්‍ර ජීවීන් යටතේ අපි කතා කරන ජීවීන් සමහරක් ඉන්නවා ඇහැට පේන කට්ටියක් ඉන්නවා.
right okay හරි එතකොට අපි ඉගෙන ගත්ත ශුද්‍ර ජීවී ආකාර කීපයක් ගැන නේ මම පොඩ්ඩක් මතක් කරන්න අපි ඉගෙන ගත්තා බැක්ටීරියා කියලා ශුද්‍ර ජීවී කාණ්ඩයක් ඉන්නවා right බැක්ටීරියා කියලා ශුද්‍ර ජීවී කාණ්ඩයක් ඉන්නවා right එතකොට බැක්ටීරියා කියලා කියන්නේ ඒකසෛලිකයි right මේගොල්ලෝ ඒකසෛලික ශුද්‍ර ජීවීන් මේගොල්ලෝ හැමෝම එතකොට ඒකසෛලිකයි හරි තව කට්ටියක් ඉන්නවා දිලීර නේ දිලීර අපි යාට කියනවා ෆන්ගි කියලා ශුද්‍ර ජීවී කාණ්ඩයක් ඉන්නවා මෙයාලගේ සමහරක් අය බහුසෛලිකයි සමහරක් අය ඒකසෛලිකයි right මෙයාලගේ ඒකසෛලික අයත් ඉන්නවා බහුසෛලික අයත් ඉන්නවා ඒතර බහුසෛලික අයට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් හතු right අපේ ඇහැට පේනවා right අපේ ඇහැට පේන අවස්ථාවක් ඒ හරි ඊට අමතරව අර පාන් මත හැදෙන්නේ මෙවුක කියන අවස්ථාව right මේක ගිය සතියේ දුන්නා මම මේ පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නේ අලුතෙන් දුවල පුතාලා සම්බන්ධ වෙලා ඉන්න හින්දා යාලටත් පොඩ්ඩක් දැනගන්නත් එක්ක right එතකොට මේ මෙවුක කියලා කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ බහුසෛලිකයි හරි මේගොල්ලෝ බහුසෛලිකයි හරි මේ යටදී ඉන්නවා ඊස්ට් කියලා කාණ්ඩයක් ඒ ගැන අද ඉගෙන ගන්නවා ඊස්ට් right ඊස්ට් කියලා කියන්නේ ඒකසෛලික කට්ටියක් right ඊට පස්සේ තව කාණ්ඩයක් ඉන්නවා ප්‍රොටෝසෝවා කියලානේ ප්‍රොටෝසෝවා කියලා තව කට්ටියක් ඉන්නවා right ප්‍රොටෝසෝවා කියලා තව කට්ටියක් ඉන්නවා මේගොල්ලොත් ඒකසෛලිකයි right මෙයාලා යටතේ තමයි ඉන්නේ පැරමීසියම් එයුග්ලිනා ඊට පස්සේ ප්ලාස්මෝඩියම් කියලා කට්ටියක් ඉන්නවා හරි ඒ ඉන්නේ මේ ප්‍රොටෝසෝවා යටතේ කට්ටිය හරි පැරමීසියම් එයුග්ලිනා ප්ලාස්මෝඩියම් ඒ කට්ටිය ඉන්නේ මේ ප්‍රොටෝසෝවා කියන ශුද්‍ර ජීවී කාණ්ඩය යටතේ right ඊට අමතරව තවත් කට්ටියක් ඉන්නවා අපි ඉගෙන ගත්තා නේද ඇතම් ඇල්ගි හැමෝම නෙවෙයි right මෙයාලා යටතේ තමයි ඉන්නේ කවුද ක්ලැමිඩෝමෝනාස් right දැන් ගිය සතියේ මම රෙකෝඩ් එක දැම්මා group එකට ඒක ඔයාලා බැලුවා නම් ඔයාලට පුළුවන් ගිය සතියේ මොනවද ඉගෙනුවේ කියන එක බලා ගන්න පුළුවන් මම ඒක රෙකෝඩ් එකට දාලා තියෙනවා group එකට හරිද මෙයාලගේ මම වීඩියෝ එහෙමත් පෙන්නලා තියෙනවා අදත් මම පෙන්නන්නම් right ඇතම් ඇල්ගි මේ යටතේ ඒකසෛලික ශුද්‍ර ජීවී ඉන්නවා ක්ලැමිඩෝමෝනාස්ලා ඉන්නවා හරි ඊට අමතරව ස්පයිරෝගයිලා කට්ටියක් ඉන්නවා දියසෙවල හැදෙන ස්පයිරෝගයිරා ඒක ඇවිල්ලා බහුසෛලිකයි ඒගොල්ලෝ බහුසෛලිකයි හරි ක්ලැමිඩෝමෝනාස් කියන්නේ ඒකසෛලිකයි එතකොට මුහුදේ ඉන්නවා ඇහැට පේන ඇල්ගි ಜಾති ඉන්නවනේ උල්වා කියලා කට්ටියක් ඉන්නවා නිකන් තලසාකාරයි right උල්වා ඒගොල්ලෝ ඇහැට පේනවා එතකොට ඒගොල්ලෝ ශුද්‍ර ජීවී කාණ්ඩයට අයිති වෙන්නේ නැහැ හැබැයි ඇල්ගි යටතට තමයි ඒගොල්ලෝ අයිති වෙන්නේ ඒක අපි කිව්වේ මෙතන ඇතම් ඇල්ගි කියලා right මෙතනත් ඇත්තටම ඇතම් දිලීර හැමෝමත් නේ ඇතම් දිලීර ඊට පස්සේ තවත් කට්ටියක් ඉන්නවා හැබැයි ඒගොල්ලෝ අපි මේ ශුද්‍ර ජීවීන් යටතට දාන්නේ නැහැ කවුද වෛරස් නේ වෛරස් කියලා තව කට්ටියක් ඉන්න ඒගොල්ලෝ ශුද්‍ර ජීවීන් කියලා සලකන්නේ නැහැ හේතුව තමයි වෛරස් වලට ජීවී ලක්ෂණක් තියෙනවා අජීවී ලක්ෂණක් තියෙනවා නේ ඔයාලා 6 වසරේදී ඉගෙන ගත්ත ජීවී ලක්ෂණ මොනවද කියන එක නේ ජීවීන්ගේ ලක්ෂණ මොනවද කියලා 6 වසරේදී ඔයාලා ඉගෙන ගත්තා ඒ යටතේ ඉගෙන ගත්තා ශෝෂණය කියලා කියන්නේ ජීවී ලක්ෂණයක් නේද වර්ධනය කියලා කියන්නේ ජීවී ලක්ෂණයක් පෝෂණය කියලා කියන්නේ ජීවී ලක්ෂණයක් ඊට පස්සේ සංචරණය නේ සමහර කට්ටිය ඉන්න සංචරණය නොකරන කට්ටිය හැබැයි ඒකත් එක ලක්ෂණයක් හැබැයි ඒක නිකන් ඔප්ෂනල් right ඔප්ෂනල් බහිස්රාවය හරි ඒව ජීවී ලක්ෂණ හරි ඒතකොට ප්‍රධාන වශයෙන් ශෝෂණය පෝෂණය වර්ධනය right බහිස්රාවය එනවා ජීවී ලක්ෂණ වෛරස් කියන කට්ටිය ඔතනින් අතන තව එකක් තියෙනවා ප්‍රජනනය right ප්‍රජනනය ජීවී ලක්ෂණයක් වෛරස් කියන කට්ටිය උතන ඔය වර්ධනය මේ ප්‍රජනනය කියන එක පෙන්නනවා right
ප්‍රජනනය කියන එක පෙන්වන ඒගොල්ලෝ ශෝෂණය පෙන්වන්නේ නැහැ. පෝෂණය පෙන්වන්නේ නැහැ. බයිස්රාවය පෙන්වන්නේ නැහැ. right? තේරුණාද? එතකොට එතන අර ජීවි ලක්ෂණ වලින් කීපයක් තමයි පෙන්වන්නේ. හරි? ඒකත් ඒගොල්ලෝ අර ප්‍රජනනයට අපි කියන එතන විශේෂ නමක් කියන ගුණණය කියලා. ඒක කරන්නේ කාගේ හරි සෛලයක් මත. නිකම් බාහිර වායුගෝලයේ ඉඳගෙන යාලට කරන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ කාගේ හරි සෛලයක් තුල. හරි? හරිද? එතකොට ඔන්න වෛරස් කියන කට්ටිය ජීවිත නෙවෙයි අජීවිත නෙවෙයි. නෑ විද්‍යාඥයෝ අතරමං වෙලා ඉන්නේ. මේගොල්ලෝ ජීවියටද දාන්නත් බෑ අජීවියටද දාන්නත් බෑ. අතරමැදි අවස්ථාවක්. right? හැබැයි ඒක එහෙම වුණාට අපි වෛරස් කියන කට්ටිය ශුද්‍ර ජීවී යටතේ අපි ඉගෙන ගන්නවා. නේ? වෙන කොහොමවත් ගැන මේගොල්ලෝ ඉගෙන ගන්න තැනක් නැහැ. ශුද්‍ර ජීවීන් යටතේ තමයි වෛරස් ගැනත් ඉගෙන ගන්න. හරිද? right. okay. ඊළඟට අපි ඉගෙන ගත්තා ගිය සතියේ පොල් වතුර නේද? පොල් වතුර නියදියක ඉන්න ශුද්‍ර ජීවී කාණ්ඩය ගැන. right? අපි පොල් ගෙඩියක් බිඳලා ඒ පොල් වතුර පිරිසුදු භාජනයක තියලා ඒක නිරාවරණය කරලා තියන්න ඕන පරිසරයේ. එහෙම නිරාවරණය කියලා තිබ්බම දවසක් විතර යනකොට මොකද වෙන්නේ? මේකෙන් 아무තු දුර්ගන්ධයක් එනවා නේ. මධ්‍යසාර ගන්ධයක් එනවා. නිකන් රා ගඳක් එනවා. රා. right? එතන ඊස්ට් කියන ශුද්‍ර ජීවය හැදෙනවා. එතකොට ඊස්ට් කියලා කියන්නේ කට්ටිය කොහෙද ඉන්නේ? වායු ගෝලයේ ඉන්නවනේ. ඊස්ට් කියන ශුද්‍ර ජීවියා මේ වායු ගෝලයේ මෙහෙම පාවි ඉන්නවා. right? මෙහෙම ඉන්නකොටත් මේ යවට ඒ ශුද්‍ර ජීවියා ඉන්නවා. right? ඊස්ට් විතර නෙවෙයි තව කට්ටිය ඉන්නවා. හරිද? අන්න එතෙන්දී අපි එතකොට පොල් වතුර නියදයක ඊස්ට් කියන ශුද්‍ර ජීවියා ඉන්නවා කියන එක අපි ඉගෙන ගත්තා. right? ඉගෙන ගත්තා. right. ඊට පස්සේ පාන් බනිස් නේද? රොටි බත් ඒ වගේ ආහාර මත හැදෙනවා දිලීර හැදෙනවානේ. අපි ඒකට කියනවා කළු පුස් හැදෙනවා. right? අද අපි ඒ ගැන ටිකක් වැඩියෙන් ඉගෙන ගන්න පුතාලා. right? ඊළඟට නේද? එතකොට ශුද්‍ර ජීවි විද්‍යාවේ පියා විතර අපි හඳුන්වන්නේ කවුද? ඇන්ටන් ලුවෑන් හුක්. right? right. හොඳයි. ඔය අපි ගිය සතියේ ඉගෙන ගත්ත දේවල් ගැන තමයි මතක් කිරීමක් කරේ. right. අද අපි ඉගෙන ගන්නවා ඔයාලගේ ටියුට් එකේ 4 වෙනි පිටුව. ශුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම. right? ශුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම. right. ඊට කලින් මම පොඩ්ඩක් අර ශුද්‍ර ජීවීන් කීපයක් මම වලට පෙන්නන්නම්. right? දැන් අද අලුතෙන් ළමයි පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ගිය සතියේ සම්බන්ධ වෙච්ච බැරි අය. ඒ අයටයි ඔයාලත් මේක බලන තරමට තමයි මේක හොඳට ඔළුවට වදින්නේ. right? ඒතර මම ශුද්‍ර ජීවීන් කීපයක් පෙන්නන්නම් වතුරේ ඉන්න. right? වතුරේ ඉන්න ශුද්‍ර ජීවීන් කීපයක් පෙන්නන්නම්. මතක් වෙන්නත් එක්කනේ. එතන ඉන්නවා එයුක්ලිනා කියලා කෙනෙක් ඉන්නවා. පැරමීසියම් ඉන්නවා. ඇමීබා කියන කෙනෙක් ඉන්නවා. ක්ලැමිඩෝමොනාස් කියලා කෙනෙක් ඉන්නවා. බැක්ටීරියා ඉන්නවා. right? බලන්නකො මෙන්න මේක. මෙතන මේ ඔය විලකින් ගත්තු ජල සාම්පලයක් තමයි පරීක්ෂා කරන්නේ නේ. මෙතන වීදුරු කදාවක් අරගෙන ඒකට අර ඩ්‍රොපර් එකෙන් අර ජලයෙන් බිඳුවක් දානවා නේ. බිඳුවක් දාලා වැසුම් පෙත්තෙන් වහනවා නේද? කවර් ස්ලිප් එක. right? කවර් ස්ලිප් එකෙන් වහලා මෙතන වීදුරු කදාවක් හදා ගන්නවා නේ. ස්ලයිඩ් එකක් හදා ගන්නවා. අන්න ඒකේ දැන් අනීක්ෂයෙන් බලනකොට එයාලා දකින දියේ තමයි මේ පේන්නේ. right? මේ ඇමීබා කියන ශුද්‍ර ජීවියා. ඒතර මෙයා
මෙයා ඒකසෛලික ජීවියෙක්. එයා ප්‍රොටොසෝවා කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. එයාට නිශ්චිත හැඩයක් නැහැ. right. මෙතන ඉන්නේ පැරමීසියම්. මේ ඉන්නේ පැරමීසියම්. මෙයත් ප්‍රොටොසෝවා කියන කාණ්ඩයට අයිති එක්කෙනෙක්. මේ ඉයුක්ලිනා. right. මේ ඉන්න රැමීබා. right. මෙන්න පැරමීසියම්. මෙයල වෙනස් ශුද්‍ර ජීවියෙක් ට්‍රයිපැනසෝමා කියලා. මේ ප්ලාස්මෝඩියම් මේක මෙයා ඉන්නේ අපේ රතු රුධිරාණු සෛල තුල ඉන්නේ. ලෙඩ හැදුනම. right. ප්ලාස්මෝඩියම් කියන එක්කෙනත් ප්‍රොටොසෝවා කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. right. මේ පැරමීසියම් නේ. දැන් මේ පැහැදිලි වීඩියෝ එකක්. හරි. පැරමීසියම් කියන ශුද්‍ර ජීවියා. මෙයා ප්‍රොටොසෝවා කියන කාණ්ඩයට අයිති වෙන්නේ. එයාගේ වටේ තියෙන පක්ෂම තියෙනවා. හරි. ඒ පක්ෂම වලින් තමයි මෙයා සංචරණය කරන්නේ වතුරේ. පක්ෂම වලින් තමයි මෙයා සංචරණය කරන්නේ. පැරමීසියම්. මේ ප්‍රොටොසෝවා ආකාරය. ප්‍රොටොසෝවා ආකාර ගොඩාක් ඉන්නවා ජලයේ. right. මේ ඉන්නේ පැරමීසියම්. මේ ඉන්නේ මෙතන ඇමීබත් ඉන්නවා පැරමීසියමුත් ඉන්නවා. ඔය නිකන් වලාකුලක් වගේ තියෙන්නේ. ඇමීබාගේ සෛලය විශාලයි පැරමීසියම්ට වඩා. හරි. ඇමීබාගේ සෛලය ඕනම තැනකින් එයාට පුළුවන් ව්‍යාජ පාද හදන්න. right. ඒක කියන්නේ අඬු වගේ එයාට ඕනම තැනකින් එයාගේ සෛලයෙන් ව්‍යාජ පාද හදන්න පුළුවන්. right. ඒ වගේම තමයි එයා සංචරණය කරන්නේ. හරි. මේ ව්‍යාජ පාද මගින් තමයි අර පැරමීසියම්ම කොටු කරගෙන එයාව ආහාරයට ගන්නවා. ආහාරයට ගන්නවා කියලා කියන්නේ පැරමීසියම් ඇමීබාගේ සෛලය තුලට එයාව කොටු කර ගන්නවා. සෛලය තුලට ඇදලා ගන්නවා. ඊට පස්සේ පැරමීසියම්ගේ තියෙන පෝෂ්‍ය පදාර්ථ මෙයාගේ සෛලය තුලට අවශෝෂණය කර ගන්නවා. right. ඔය ඉන්නේ අර වතුර බිඳුවේ හිටපු කට්ටිය ඔය ඉන්නේ. right. බලන්න කොච්චර ඉන්නවද කියලා ඒ වතුරේ ශුද්‍ර ජීවි. right. මේ පැරමීසියම් කියන්නේ කොටු වෙලා. මේ ඉන්නේ පුතාලා එයුක්ලිනා. හරි. එයුක්ලිනා කොළ පාටයි. හරි. එතකොට එයාට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. කොළ පාට කියලා කියන්නේ එයාගේ තියෙන හරිත ප්‍රද කියන වර්ණකය. එතකොට එයාට පුළුවන් ඒකෙහිඳ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. එයාගේ තියෙනවා කශිකා දෙකක් තියෙනවා. ඒ කශිකා වලින් තමයි එයා සංචරණය කරන්නේ. පැහැදිලිද? පැරමීසියම් සංචරණය කරන්නේ එයාගේ වටා තියෙන පක්ෂම වලින්. ඇමීබා සංචරණය කරන්නේ ව්‍යාජ පාද මගින්. එයුක්ලිනා සංචරණය කරන්නේ කශිකා මගින්. right. කශිකා මගින්. right. මෙතනම් බලන්නකො. මේ තියෙන්නේ වතුර පල් කරලා ගත්තු සාම්පල් එකක්. right. ඒක කියන්නේ බීකරයක් තුලට මෙහෙම තනකොළ කීපයක් දාලා නේද? අපි නිකන් අහලා තියෙන පිදුරු පල් කළ ජලය කියලා. අන්න ඊට සමාන එකක් තමයි මෙතන තියෙන්නේ. මේක දවස් කීපයක් තියලා පල් වෙන්න තියෙනවා. ඊට පස්සේ ඒකෙන් වතුර බිඳුවක් අර වගේ නේද අර ස්ලයිඩ් එකට දාලා ඒක බලනවා අන්වීක්ෂයෙන්. හරි. ඔය වතුර බිඳුවේ ඉන්න කට්ටිය බලන්නකෝ දැන් කොච්චර ශුද්‍ර ජීවීන් ඉන්නවද කියලා.
right ආලෝකාන්වික්ෂයෙන් බලනවා. right දැන් බලන්න මේ වතුර බිඳුවේ ඉන්න කට්ටිය නේද? ක්ෂුද්‍ර ජීවී වර්ග ගොඩාක් ඉන්නවා. right ඔය තියෙන අර 1 මිලිමීටර් රූලර් කියලා එකක් තියෙන ස්කේල් එකක් තියෙන ඇතුලේ කියන්නේ 1 මිලිමීටරයක් කොටස් කීපයකට බෙදලා තියෙනවා. right ඒ අර ක්ෂුද්‍ර ජීවීන්ගේ විශාලත්වය ගැන අදහසක් ගන්න. හරි ගොඩාක් ඉන්නවා ක්ෂුද්‍ර ජීවි. නැමීබලා ඉන්නවා, පැරමීසියම්ලා ඉන්නවා, බැක්ටීරියා ඉන්නවා, දිලීර ඉන්නවා. right ප්‍රොටෝසෝවා ආකාරය ඉන්නවා. ඊට පස්සේ ක්ෂුද්‍ර ජීවීන් තුල ඉන්න වෛරස් කාණ්ඩ ඉන්නවා. right මේ පැරමීසියම්. right ඔය තියෙන නිකන් චූටි නිකන් නලියනවා වගේ පේනවා නේද පැත්තෙන්? මේක නෙවෙයි ඉස්සල්ලාගේ හිටියා. ඒ ඇවිල්ලා බැක්ටීරියාවන්. බැක්ටීරියාව ගොඩාක් ඉන්නවා. right ඔය ඉන්නේ අර ගත්තු අපි අර පුංචි වතුර වීදුරුවේ මේ බින්දුවේ ඉන්න කට්ටිය ඔය. right මේ ප්‍රොටෝසෝවා ගුණණය වෙන ආකාරය. යාළගේ සෛලය දෙකට බෙදලා අලුත් සෛලයක් හදා ගන්නවා. right ඒගොල්ලෝ ගුණණය වෙන්නේ එහෙමයි. ගොඩාක් ක්ෂුද්‍ර ජීවීන් එහෙම තමයි. එක සෛලය දෙකට කැඩෙනවා. දෙකට කැඩලා තවත් සෛල දෙකක් හැදෙනවා. මේ ඉන්නේ අර නලියනවා වගේ ඒ බැක්ටීරියාවන්. right එතකොට ගොඩාක් ඉන්න බැක්ටීරියාවෝ. ඒගොල්ලෝ බලන්න තව ගොඩාක් ආලෝකාන්වීක්ෂයේ අධිබලය යටතේ බලන්න ඕන. අධිබලය යටතේ බැලුවමත් හරියටම පැහැදිලිව පේන්නේ නැහැ. ඒකින්ද ගොඩාක් බැක්ටීරියාවන් ගැන හොඳටම බලන්න නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන්න ඕන. ඔන්න ඔතන නේ. දැන් ඔන්න දහස් ගුණයක් විශාලනය කරලා තමයි පෙන්වන්න ඔය තියෙන්නේ. හරි ඒත් හරියට පේන්නේ නැහැ. ඒතර බලන්න කොච්චර ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවද කියලා මේ පරිසරයේ. සාමාන්‍යයෙන් ඇස්තමේන්දු කරනවා එක වතුර බිඳුවක ඉන්නවා ක්ෂුද්‍ර ජීවීන් මිලියන 10කට වඩා ඉන්නවා. right මිලියන 10කට වඩා ඉන්නවලු ගොඩක් ජරා වතුර බිඳුවක. හරිද? right මෙතනත් මේ ඉයුක්ලිනා පෙන්වන්නේ. right ඉයුක්ලිනා. ඔය ෆ්ලැජෙල්ලා කියලා ඊතලයක් ගහලා තියෙන එයාගේ කශිකා පෙන්වන්න දාලා තියෙනවා. right කශිකා දෙකක් තියෙනවා. ඉයුක්ලිනාට ඒකෙන් තමයි යා සංචරණය කරන්නේ. මේ බැක්ටීරියාව. right මේ ඉන්නේ බැක්ටීරියාව. right okay ඔන්න මම දැන් පොඩ්ඩක් ඔයාලා ක්ෂුද්‍ර ජීවීන් පෙන්නුවානේ. right ගිය සතිය ආපු නැති අය ඉන්නවනේ. right okay හොඳයි පුතාලා. එහෙමනම් අද අපි ඉගෙන ගන්නේ ක්ෂුද්‍ර ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම. right ඒතර මේ පාඩමේදී ලොකු විස්තරයක් ඉගෙන ගන්නේ නැහැ ආහාර මත මේගොල්ලෝ මොනවද කරන්නේ කියන එක. right අපි ඉගෙන ගන්නවා මෙතෙන්දී ආහාර නරක් වීම කියන එක ඉගෙන ගන්නවා. හරි එතකොට ක්ෂුද්‍ර ජීවීන් නිසා
ආහාර නරක වෙනවා. right ශුද්‍ර ජීවි නිසා ආහාර නරක වෙනවා. අපි මොකක්ද ආහාර නරක වීමක් කියලා කියන්නේ? ආහාර නරක වීමක් කියලා කියන්නේ අපගේ පරිභෝජනයට ගත නොහැකි මට්ටමට ආහාරය පත් වීම. right කියන්නේ අපිට කන්න බැරි තරමට ඒ ආහාරය කන්න බැරි තරමට ඒ ආහාරය පත් වෙලා තියෙනවා. අපි ඔකට කියනවා ආහාර නරක වීම කියලා කියනවා. right ඒ කියන්නේ ආහාරයක් නරක වීමක් කියලා කියන්නේ අපගේ පරිභෝජනයට ගත නොහැකි මට්ටමට ආහාරයක් පත් වීම. එතකොට මේම වෙන්න කාරණා කීපයක් තියෙනවා. right එකක් තමයි ආහාරයේ ස්වභාවය වෙනස් වෙනවා. හරිද? අපි හිතන්නකෝ මෙහෙම කෙසල් ගෙඩියක් කියලා හිතන්නකෝ. right කෙසල් ගෙඩියක්. එතකොට කෙසල් ගෙඩියක් අපිට කන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ නේද? කියන්නේ ඉදිලා තියෙන්න ඕන. ඉදිලා තියෙන්න ඕන. ඊට පස්සේ අර කළු පාට පුල්ලි පුල්ලි වගේ තියෙන්න බෑ ඇතුලේ. නේද? තැලිලා තියෙන්න බෑ. ඉදිලා වැඩි වෙලා තියෙන්නත් බෑ. right ඉදිලා වැඩි වෙලා තියෙන්නත් බැතර අපිට ඒක ගන්න බෑ. හරි? එතකොට ඒ වගේ අපිට කන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අපිට කන්න බැරි මට්ටමින් එහා ගියොත් ඒ ආහාරය නරක වෙලයි තියෙන්නේ. හරිද? එතකොට කියනවා මේ ආහාර නරක වීම කියලා කියන එක පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් පුතා. හරි පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ දැන් අපේ ගෙදර අපි බත් පොඩ්ඩක් නරක වෙලා තියෙනවා නේද? දැන් ඕකත් එක එක්කෙනාට වෙනස්. සමහරක් කියනවා රයිට්. අපි තුන් ගෙදර 4 දෙනෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් කියනවා මේ බත නිකන් පොඩ්ඩක් නරක වෙලා වගේ. නිකන් පිලුණු ගතියක් දැනෙනවා. මේ ඇල්ලුවම පොඩි සෙවල ගතියක් දැනෙනවා. තව කෙනෙක් කියනකොට නෑ මොනවත් වෙලා නෑ මේ හොඳට තියෙන්නේ කන්න පුළුවන් කියලා කියනවානේ. මේ හොඳට තියෙන්නේ කන්න පුළුවන් කිසිම අවුලක් නෑ. රයිට් එයාට ගඳක් දැනෙන්නෙත් නෑ. ගන්ධය කියන එක නම් පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවානේ. හරි? ඒ කියලා කියන්නේ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ ආහාරයට අරයට කන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. රයිට්? අනිත් එක්කනට කන්න බැරි නම් ඒක එයාට ඒක නරක වෙලයි තියෙන්නේ. එයාට ඒක නරක වෙලයි තියෙන්නේ. රයිට්? ඒතර අපිට කන්න බැරි දෙයක් අපි දානවා එක්කෝ සතෙක් කනවනේ. දැන් බල්ලට ඔක නරක වෙලාද තියෙන්නේ? ඌට අවුලක් නැහැ. අපිට නරක වෙලා ඌට නරක වෙලා නැහැ. නේ? ඒකල කියන්නේ ආහාර නරක වීම කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. හැබැයි නේද? කාටවත් කන්න බැරි තරමටත් ආහාර නරක වෙනවා. රයිට්. ප්‍රධාන වශයෙන්ම ආහාර නරක වෙන්න බලපාන්නේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. හරි? දැන් උදේට වල කිරි බොනවා. හරි? කිරි බීලා ඉතිරි ටික තියලා තිබ්බොත් එහෙම වීදුර හොදන්න නැතුව තියලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? පැය කීපයක් යනකොට මේ කිරි එක කැට ගැහෙනවානේ. කිරි එක කැට ගැහෙනවා. රයිට්. යන්න එක නරක් වෙනවා. රයිට්. එතකොට ඒ නරක් වෙලයි තියෙන්නේ. එහෙම නැත්තම් අම්මා වාට කිරි වීදුරක් හදලා තියෙනවා. හවස බොන්න කියලා. ඔයා කිරි වීදුර බොන්නේ නැතුව ගිහලා සෙල්ලම් කරනවා නේ. සෙල්ලම් කරලා ඇවිල්ලා ටික හවස් වෙලා ඇවිල්ලා කිරි එක බොන්න බලනකොට කිරි එක බොන්න බෑ. රයිට් නරක් වෙලා තියෙනවා. හරි නරක් වෙලා තියෙනවා. බත් පිඟානක් ගැන හිතන්නකෝ. රයිට් ගෙදර බත් පිඟානක් බෙදලා තියෙනවා. හරි අපි තුමු තාත්තට බත් පිඟානක් බෙදලා තියෙනවා කියලා කැම මේසේ. තාත්තා රැයට එන්නේ නැහැ. රයිට් එන්නේ නැහැ. එතකොට තාත්තා ඊළඟ දවසේ තමයි එන්නේ. එතකොට මේ බත් පිඟාන අපි එහෙමම තිබ්බොත් එහෙම නේද? ඒක උදේ වෙනකොට කන්න බැරි තරමට නරක වෙලා තියෙන්න පුළුවන්. දවල් වෙනකොට කොහොමත් කන්න බෑ. බත් පිඟානේ වෙනස් වීම වෙලා තියෙනවා නේ. මොන වගේ වෙනස් වීමද වෙලා තියෙන්නේ? නිකන් ඔයාලා හිතලා කියන්න මොන වගේ වෙනස් වීමද වෙලා තියෙන්න පුළුවන් කියලා. කතා කරන්න ඕන. මොනවද වෙනස් වෙලා තියෙන්න පුළුවන්? ගන්ධය. ගන්ධය නේ. ළඟට යනකොට පාට. පොඩි ගඳක් දැනෙනවා. ඊට පස්සේ පාට. ඔව්. පාට වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. වයනය නේ. මොකද්ද වයනය කියලා කියන්නේ? වයනය කියලා කියන්නේ මොකද්ද? ඔව් නේද? අපි ඒක අල්ලපුවම අපේ අතට දැනෙන වෙනස නේ.
නිකන් නරක් වෙනකොට නිකන් සෙවල ගතියක් දැනෙනවා නේ. දැන් බත් දෙකක් නරක් වෙනකොට බත් ඇට අල්ලන නිකන් අතට නිකන් නේ ලිස්සන ගතියක් දැනෙනවා. ලිස්සන ගතියක් දැනෙනවා. අන්න එතන ඒ වයනේ ඒක. හරි අතට දැනෙන ස්වභාවය. right. එතකොට වයනේ වෙනස් වෙලා තියෙනවා. වෙන මොනවද වෙනස් වෙලා තියෙන්න පුළුවන්? ප්‍රධාන වශයෙන්ම නේ ගඳ වෙනස් වෙලා තියෙනවා. ගන්ධය පෙනුම ඔව් පෙනුමත් වෙනස් වෙනවා නේ. පෙනුමත් වෙනස් වෙනවා. අපි පළතුරු අපි සැලකුවොත් එමනේ පළතුරු අපි හිතමු පැපල් ගෙඩියක් කියලා. පැපල් ගෙඩියක් තියෙනවා. දැන් මෙයා පැපල් ගෙඩිය නරක් වෙනකොට මොනවද අපිට දකින්න පුළුවන් දේවල්? ඒත් අර විදිහම තමයිනේ. ඒකේ පෙනුම වෙනස් වෙනවා නේ. සමහර තැන්වල නිකන් එබ්බිලා තියෙනවා, කළු පාට වෙලා තියෙනවා නේද? කළු වෙලා තියෙනවා. පිටින් අපිට දිලීර දැක ගන්න පුළුවන් නේ. දැන් ඉස්සරහට එක ඉගෙන ගන්නවා. right දිලීර වර්ධනය වෙලා තියෙන දැක ගන්න පුළුවන්. හරි? ගඳ වෙනස් වෙලා තියෙන පුළුවන් නේ. ගඳයි. හරි? අන්න ඒ වගේ. ඒකට ආහාරය නරක් වෙනකොට ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන දේවල් කීපයක් තියෙනවා. right. වෙනස් වෙන දේවල් කීපයක් තියෙනවා. මොකද්ද වෙන්නේ? එකක් තමයි ආහාරයේ ගන්ධය. ගන්ධය වෙනස්. ගඳ සුවඳ වෙනස් වෙනවා. ඊට පස්සේ ආහාරයේ වයනය වෙනස් වෙනවා. ඒ කියන්නේ අතින් අල්ලපුවම අතර දැනෙන ස්වභාවය නේද? ඊළඟට මෙයාගේ රසයත් වෙනස් වෙනවා පුතාලා. රසයනේ. රස වෙනස් වෙනවා. right? රසය වෙනස් වෙනවා. ඊළඟට අය මොනවාද? වර්ණය නේ පාට වර්ණය වෙනස් වෙනවා. නිකන් අව පැහැ ගැනීමක් වෙලා තියෙනවා නේ. පළතුරු මිදිනකොට අර තිබුණු ප්‍රියමනාප වර්ණය නැහැ. කළු වෙලා right? ඒ වගේ වර්ණය වෙනස් වෙනවා. ඊට අමතරව පෙනුම. ඔව් පෙනුම වෙනස් වෙනවා. right. ඊට අමතරව අපිට පේන්නේ නැති වුණාට මේකේ ඇතුලේ තව දෙයක් වෙලා තියෙන පුතාලා මේකේ තියෙන පෝෂණ ගුණය වෙනස් වෙලා තියෙනවා. right? මේකේ තියෙන පෝෂණ ගුණය වෙනස් වෙලා තියෙනවා. පෝෂණ ගුණය. right? ඔන්න එතකොට ආහාරයේ ගන්ධය වෙනස් වෙනවා, වයනය වෙනස් වෙනවා, රසය වෙනස් වෙනවා, වර්ණය වෙනස් වෙනවා, බාහිර පෙනුම වෙනස් වෙනවා. ඒ වගේම පෝෂණ ගුණය වෙනස් වෙනවා. ආහාරයක් නරක් වෙනකොට. හරි? එතකොට මේ ආහාර නරක් වීමට ප්‍රධාන වශයෙන්ම බලපානවා ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයන්. නේද? ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයන්. මොකද මේ ආහාර අපි දන්නු පළතුරු කියලා නේද? පළතුරු තැලෙන්න පුළුවන් නේ. අස්සරු නෙලනකොට පළතුරු එළවලු වගේ දේවල් බිම වැටෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන් නේද? ඒ අස්සරු නෙලන ශේෂ්ත්‍රයේ ඉඳලා නේ අපි කියනවා නැත්තම් ඒ වගා බිමේ ඉඳලා හරි අපේ අතට ලැබෙනකම් ඒක කී දෙනෙක් අතට ඒක පත් වෙනවද නේද? ඒක ප්‍රවාහණය කරනකොට තැලෙනවා, පොඩි වෙනවා. ඔය එක ඒ ආහාරයේ ඒ තැන් දුර්වල වෙනවා. හරි? ආහාරය හානි වෙනවා. ඒකේ තියෙන පටක වලට හානි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ තැන් වලට අර බාහිර වායුගෝලීන ශුද්ධ ජීවීන් එතෙන් ආසාදනය වෙනවා. right? ආසාදනය වෙලා ඒ ආහාරය මත ඒගොල්ලෝ වර්ධනය වෙලා ඒ ආහාරය ඉක්මනටම නරක කරනවා. right? නරක වෙනවා. එතකොට මේ ආහාරය නරක වෙන්න ශුද්ධ ජීවින්ද හිතකර උෂ්ණත්වයක් තියෙන්න ඕන පුතාලා. හිතකර උෂ්ණත්වයක්. හරි? ශුද්ධ ජීවීන් හරි කැමති මෙන්න මේ උෂ්ණත්වයේ ඉන්න සෙල්සියස් අංශක 25යි සෙල්සියස් අංශක 30යි. ඒ කියන්නේ මේ සාමාන්‍ය අපි කියනවා මේක කාමර උෂ්ණත්වය. හරි? ඒ කියන්නේ මේ සාමාන්‍ය උෂ්ණත්වයේදී මේගොල්ලෝ ආහාරය මත සිදුවන ක්‍රියාකාරීත්වය වැඩි. ඒගොල්ලෝ ගොඩක් වර්ධනය වෙනවා. ඒතකොට ආහාරය ඉක්මනටම නරක වෙනවා. right? ආහාරය ඉක්මනට නරක වෙනවා. හරි? ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ හරි කැමති තෙතමනයට. right? තෙතමනයට මේගොල්ලෝ හරි කැමති. කියන්නේ
උෂ්ණත්වයට සහ තෙතමනය නේ සෙල්සියස් අංශක 25 30 වගේ උෂ්ණත්වයට ඒ වගේම තෙතමනේ තියෙනකොට මේගොල්ලෝගේ වර්ධනය වැඩි. එතකොට ආහාරයක් නරක් වෙනවා. නේ ඒකින්ද තමයි දැන් ගෙදර අපි ආහාර කෑම මේසේ තියලා තියෙනකොට අපිට ඒක කන්න බැරිනොත් එහෙම ඒක පහුවෙනි දනේ නේ. පහුවෙනි දනකොට ඒක නරක් වෙනවා. හැබැයි අපි ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් නරක් වෙන්නේ නැහැ නේ. ෆ්‍රිජ් එකේ දාලා මොකද කරන්නේ? මේ ශීතකරණය තුල දාලා අපි මොකද කරන්නේ? මේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට කැමැති උෂ්ණත්වය අපි එතනින් අයින් කරනවා නේ. සාමාන්‍ය ශීතකරණය තුල සෙල්සියස් අංශක 4ක වගේ උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ තුල තියෙනකොට ශුද්‍ර ජීවීන්ට ඒ උෂ්ණත්වයේදී ක්‍රියා කරන්න බෑ. එතකොට ඒ නරක වෙන්නේ නැහැ. හරි? සමහරක් අධිශීතකරණයක් තියෙනවා නේ. මස් මාළු වගේ දේවල් අධිශීතකරණේ දානවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක -14 වගේ උෂ්ණත්වයක්. හරි? අන්න ඒ කියන්නේ සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා මම ඒකනේ කිව්වේ. ඊයේ සතිය කතා කරනකොට කිව්වනේ ශුද්‍ර ජීවීන් ඉන්නවා ආන්තික පරිසරවලත් තියෙනවා නේ. ඒ කියන්නේ සාමාන්‍ය පරිසරයේ ඉන්න බැරි පරිසර පද්ධති තුල ශුද්‍ර ජීවීන් ඉන්නවා. හරි ඒ කියන්නේ අධික සීතලයේ වුණත් එයාලට ඉන්න පුළුවන්. අධික උෂ්ණත්වයේ දුනත් එයාලට ඉන්න පුළුවන්. හරි? පස අභ්‍යන්තරේ ගොඩක් ඉන්න පුළුවන්. නේද? ඛනිජ නිදි වලත් එයාලට ඉන්න පුළුවන්. ගිනි කඳු ආශ්‍රිතවත් ඉන්න පුළුවන්. හරි? ඊට පස්සේ මුහුදු පතුලේ තියෙන උණුසුම් කලාප තියෙනවා. රයිට්? ඒ තුලත් ඉන්න පුළුවන්. උණු වතුර වලින් ආශ්‍රිතවත් ඉන්න පුළුවන් නේ. කාන්තාර වලත් ඉන්න පුළුවන්. අපි ඔය කියන ආන්තික පරිසර. රයිට්? ඒකට සමහරක් අය ওই වගේ ආන්තික පරිසරවල ඉන්නවා. ඒ වගේ අපි ඒකයි අධිශීතකරණේ දාන්නේ. රයිට්? මස් මාළු කිරි බිත්තර වගේ දේවල් මස් විශේෂයෙන්ම නේ මස් මාළු වගේ දේවල් අපි අධිශීතකරණේ දානවා ආහාර නරක වීමෙන් ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ යාළගේ මේ උෂ්ණත්වය අපි අයින් කරගන්න. right? හරි. right. මෙන්න මෙතන නේ. මේක කියවන්න පුතාලා. ඔයාලා හැමෝම කියවන්න මොකද්ද ආහාර නරක වීම කියලා කියන්නේ කියලා. කියවන්න. අඬ නගා කියවන්න. කියවන්න. ආහාරයක් කියවන්න. ලෙස හඳුන්වයි. නේද? තව පාරක් කියන්න. ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි මට්ටමට එම ආහාරයේ ගුණ වෙනස් වීම ආහාර නරක වීම ලෙස හඳුන්වයි. නේ? ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි මට්ටමට. right? ඒ කියන්නේ අපිට කන්න බැරි මට්ටමට ඒ ආහාරයේ තියෙන ගුණ වෙනස් වෙලා තියෙනවා නේ. මොනවද ඒ තියෙන ගුණ? අර අපි දැන් 15 ගණන් කරමු. 15 ඒ ගුණ ටික ලියනවා නේ. ආහාරයේ ස්වභාවය, ආහාරයේ රසය, ආහාරයේ ගන්ධය, ආහාරයේ වර්ණය, නේද? ආහාරයේ තියෙන පෝෂණ ගුණය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. right? ආහාරයේ තියෙන වයනය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නේද? ඒ ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හරි? සමහරක් වෙලාවට මේ තියෙන කාරණා වලින් එකක් හෝ දෙකක් මත අපේ ආහාරය ප්‍රතික්ෂේප කරන්න පුතාලා. නේ? අපිට නේද අපිට තේරුනොත් මේ ආහාරයේ ගඳ වෙනස් වෙලා කියලා නේ වයනේ අනම්මන ඊටික ඔක්කොම ඕකේ no problem හැබැයි ගඳ වෙනස් වුණොත් අපි මේක කන්නේ නැහැ අයින් කරලා දානනේ අර ලක්ෂණ ඔක්කොම නැතත් එකක් හෝ කීපයක් හෝ තිබුණොත් අපේ ආහාරය ප්‍රතික්ෂේප කරනවා අන්න එතකොට ඒ ආහාරය නරක වෙලයි තියෙන්නේ පැහැදිලිද right එතකොට මෙතන ලියන්න ආහාර නරක වීමට ප්‍රධාන හේතුව වනුයේ ආහාරය මත ශුද්ධ ජීවීන් වර්ධනය වීමයි ඔව් ප්‍රධාන හේතුව ශුද්‍ර ජීවීන් වර්ධනය වීම. හැබැයි පුතාලා ඌට අමතරව ආහාර නරක වෙන්න තවත් වෙනත් කාරණාත් තියෙනවා. හරි එකක් තමයි ආහාරය තැලෙන්න පුළුවන් නේ. අඹ ගෙඩියක් බිමට වැටලා ඒක තැලෙනවා. එතකොට එතන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයක් හින්දා ඒ වෙලාවේ උන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තැලිලා හින්දා අපිට ඒක කන්න බෑ. කෙසල් ගෙඩියක් තැල්ලා තිබ්බොත් අපි ඒක කන්නේ නැහැ.
අපි ප්‍රතික්ෂේප කරනවා. ඒතර ඒකත් ආහාර නරක වීමක් තමයි. හරි? සමහරක් තියෙන පුතාලා ඕනට වඩා ඉදිලා තියෙනවා. රයිට්? ඕනට වඩා ඉදුණවත් කන්න බෑනේ. කෙසෙල් එහෙම අපි කියන්නේ මෙරි වෙලා තියනවා කියලා කියන්නේ. කියන්නේ යා ඕනට වඩා ඉදිලා. එතකොට ඒක කන්න බෑ. ඒකත් ආහාර නරක වීමක් තමයි. අපි ඒ ආහාර ප්‍රතික්ෂේප කරනවා. රයිට්? කැරිලා, පොඩි වෙලා, නැත්නම් කුඩු වෙලා. හරි? ඒ වගේ විවිධ කාරණා තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් අපි මෙතෙන්දි කතා කරන්නේ මේ ශුද්‍රජීවීන්ගේ වැදගත්කම කියන පාඩමේදී අපි කතා කරන්නේ ශුද්‍රජීවීන්ගෙන් ආහාරය නරක වීම ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. හරි? ඒතර ගොඩාක් දුරට නේද? මස් මාළු වගේ දේවල් බාහිර පරිසරයේ තියලා තියන්න බෑ. ඉක්මනටම නරක වෙනවා. රයිට්? පැහැදිලිද? රයිට්. ඊට අමතරව ආහාර නරක වෙන්න පුළුවන් නේද? දැන් මෙහෙම දැන් ගෙදර පාන් පෙත්තක් තියෙන අපිට කන්න කියලා තියෙනවා. දැන් අම්මට ඕක වහන්න බැරි වෙලා. හරි? කැරපොත් එක්ක ඇවිල්ලා පාන් පෙත්ත මත දැන් ඉන්න අපි දකිනවා. අපි ඕක කනවද? කන්නේ නැහැ. ඇයි ඒ? කැරපොත් එක්ක ඒ පාන් පෙත්ත මත හිටපු හින්දා අපි කන්නේ නැහැ. නැත්නම් හූනෙක් ඇවිල්ලා ඒ මත හිටපු හින්දා අපි කන්නේ නැහැ. ඇයි ඒ? ඒ ඇවිල්ලා එතකොට වෙනත් කාරණාවක් නේ. ඒකත් ආහාර නරක වීමක් තමයි. අපි ආහාර ප්‍රතික්ෂේප කරනවා. රයිට්? අපිට කන්න සුදුසු තත්ත්වයක් නැහැ දැන් මෙතන. හරි වෙනත් බාහිර සතෙක් ඇවිල්ලා මේකට මේ මතට ඒක ඇවිල්ලා තියෙන නේ ජරා වෙලා තියෙන අපවිත්‍ර වෙලා තියෙන. ඒකින්ද අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒත් ආහාර නරක වීමක් තමයි. හරි? හැබැයි මේ පාඩමෙන්දී අපි කතා කරන්නේ ශුද්‍ර ජීවීන්ගෙන් ආහාර නරක වීම. රයිට්. හරි. එතකොට ආහාර නරක වීමේදී වෙනස් වෙන ಗುಣ. රයිට්. ඔය අර්ථය ලියන්න. ඒ අර්ථය ලියන්න. එක ආහාරයේ වයනය. ආහාරයේ වයනය. වරහන් ඇතුලේ ලියන්න ඇල්ලීමේදී අතට දැනෙන ස්වභාවය. එක ආහාරයේ වයනය. වරහන් ඇතුලේ ඇල්ලීමේදී අතට දැනෙන ස්වභාවය. දෙක ආහාරයේ වර්ණය. ඔයාලට ඇහෙන්නේ නැත්නම් ලියන්න බැරි වුණා නම් මගෙන් අහන්න. රයිට්? රිපීට් කරන්න කියන්නේ මම කියනවා. දෙක ආහාරයේ වර්ණය. තුන ආහාරයේ ගන්ධය. දෙක ආහාරයේ වර්ණය. දෙක ආහාරයේ වර්ණය. තුන ආහාරයේ ගන්ධය. හතර ආහාරයේ පෙනුම. ආහාරයේ පෙනුම. පහ ආහාරයේ පෝෂණ ගුණය. ආහාරයේ පෝෂණ ගුණය. ඒක ඉස්සරහින් ලියන්න 6 දාලා ආහාරයේ රසය. ආහාරයේ රසය. right. හරි නේද ඒ ටික? ඒ ටික ඕන මතක තියාගන්න ඕන පුතාලා. හිතලා ලියන්න පුළුවන් ඈ. ඕක කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. right? පාන් පෙත්තක් පුස්කාපු පාන් පෙත්තක් මතක් කරගන්න. right? පුස්කාපු පාන් පෙත්තක් මතක් කරගන්න. එතකොට ඒකේ තියෙන ලක්ෂණ ටික ඔයාලා ලිව්වනම් හරි. පෙනුම වෙනස් වෙනවා. ඒකේ තියෙන වයන වෙනස් වෙනවා. ගන්ධය වෙනස් වෙනවා. රසය වෙනස් වෙනවා. ආහාරයේ තියෙන පෝෂණ ගුණය වෙනස් වෙනවා. right? ඒ වගේ ගොඩාක් ලක්ෂණ වෙනස් වෙලා තියෙනවා. right. හොඳයි. පාන් පෙත්තක් මත දිලීර වර්ධනය. right? ඔයාලා දැකලා ඇති ඕන තරම් පාන් පුස් කාලා තියෙනවානේ. පාන් පුස් කාලා දැකපු නැති කවුරු හරි ඉන්නවද?
right මේ තියෙනනේ මේ ටියුට් එකේමත් තියෙනවානේ පාන් පෙත්තක් මත කළු පාටට පුස් බැඳිලා තියෙනවා right අපි මේකට කියන්නේ පාන් පුස් හරි එතකොට මේක ඕනනම් ඔයාලට බලන්න පුළුවන් ඔයාලට බලන්න පුළුවන් ගෙදරට ගෙන ආපුවම නේ පාන් පෙත්තක් ගන්න පාන් පෙත්තක් අරගෙන ඒ පාන් පෙත්ත මතට වතුර බිඳුවක් දාලා ඒක නිකන් එලිමහනේ තියන්න එලිමහනේ තියන්න දවසක් දෙකක් යනකොට බලන්න මේ මත මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට ඔයාලට දැක ගන්න පුළුවන් මේ පාන් පෙත්ත මත පුස් වර්ධනය වෙලා තියෙනවා. right? පුස්. ඇත්තටම මේ කවුද මේ? මේ දිලීරයක්. right? මේ දිලීරයක් තමයි වර්ධනය වෙලා තියෙන්නේ කළු පාටට. එතකොට දිලීරය කොහෙන්ද ආවේ පරිසරයට? පාන් පෙත්තට කොහෙන්ද ආවේ? මේ වායුගෝලයේ ඉඳලානේ. වෙන කොහෙන්වත් කවුරු ගෙනලා දැම්මේ නැහනේ. නේ? වායුගෝලයේ ඉන්න දිලීරිය තමයි මේ පාන් පෙත්ත මත වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කියලා කියන්නේ එතන එයා අපිට එයා මේ පරිසරයේ ඉන්න අපිට පේන්නේ නැහැ. හැබැයි එයා වර්ධනය වෙනකොටනේ වර්ධනය වෙලා එයා එතන ඝනාවාසයක් හදා ගන්න කළු පාටට. හරි? අන්න ඒක අපිට පේනවා. ඒක අපිට පේනවා. ඒක අපිට හොඳට පැහැදිලිව පේනවා. right මෙතන ලියන්න මේගොල්ලෝ ගොඩක් කැමති දිලීර කැමති පුතාලා කාබෝහයිඩ්‍රේට් උපස්තර මතට උපස්තරයක් කියලා කියන්නේ මොකද්ද උපස්තරයක් කියලා කියන්නේ යම් කිසි ශුද්‍ර ජීවියෙක් වර්ධනය වන ස්ථානය නේද එයාට ඒ වාසස්ථානය ලබා දෙන තැන දැන් අපි ගත්තොත් එහෙම අපේ උපස්තරය තමයි පොළව අපි ජීවත් වෙන්නේ පොළව මත එතකොට මේ ශුද්‍ර ජීවීන් දැන් පාන් පෙත්ත මත ඉන්න දිලීරියගේ උපස්තරය තමයි පාන් පෙත්ත. හරි? එතකොට බත් නරක් එනකොට ඒ බත් මත ඉන්න බැක්ටීරියාවන්ගේ උපස්තරය තමයි බත්. හරි? එතකොට එයාලා ඉන්න පරිසරයම තමයි එතකොට උපස්තරය වෙන්නේ නේ. right? එයා ඉන්න කොහෙද කියන එක. එයා ඉන්න මොන ස්ථානයේද? එයා ජීවත් වෙන ස්ථානයම තමයි එතකොට එයාගේ උපස්තරය වෙන්නේ. එයා වර්ධනය වෙන ස්ථානය. එතකොට පුතා මෙතන පාන් වැනි පිෂ්ඨ අධික ආහාර නරක් වීමේදී ඒ මත මෙතන මියුක කියන දිලීරිය තමයි වර්ධනය වෙන්නේ මියුක MUCOR ලියා ගන්න MUCOR මියුක නැමැති දිලීරිය වර්ධනය වේ මෙම දිලීර ආලෝක අන්වීක්ෂ මගින් නිරීක්ෂණය කළ විට එම දිලීර වල පහත ලක්ෂණ දැකගත හැක. ඔව්. එතකොට මෙයාලා ආලෝක අන්වීක්ෂයෙන් බැලුවම පේන පුතාලා සියුම් කෙඳිති ජාලයකින් යුක්ත බව පේනවා. right? අනිත් එක තමයි එයාලගේ ඒ කෙඳිති මත තියෙනවා කළු පැහැති තිත්වෙනි ව්‍යුහ. කළු පැහැති තිත්වෙනි ව්‍යුහ තියෙනවා. මේ තියෙන මේ පින්තූරේ මේ තියෙන්නේ. right? එතකොට මේ තියෙන්නේ නිකන් ජාලාවක් තියෙනවා. නිකන් නූල් බෝලයක් පැටලිලා වගේ තියෙනවා. ඒ මත තියෙනවා ආලෝකාන්වීක්ෂයෙන් තවදුරටත් බලනකොට මේ වගේ කළු පාට නිකන් තිත් වගේ තියෙනවා. ඇල්පෙනිති හිස් වගේ කළු පාටින් තියෙනවා. right? මේ ඇවිල්ලා මෙයාලගේ ප්‍රජනක ව්‍යුහ. හරිද? right. එතකොට මියුක කියලා කියන්නේ බහුශෛලික දිලීරයක්. right? මෙයා බහුශෛලික දිලීරයක්. right? අපි molds කියලාත් කියනවා. right? molds. right. මෙතන ලියා ගන්න එක සියුම් කෙඳිති ජාලයකින් යුක්ත බව. සියුම් කෙඳිති ජාලයකින් යුක්ත බව. දෙක එක සියුම් කෙඳිති ජාලයකින් යුක්ත බව. පළවෙනි එක පුතා මියුක. මෙතන එන්නේ මියුක. right? මියුක කියලා කියන්නේ මෙහෙම මියුක කියන දිලීරිය තමයි
වර්ධනය වෙන්නේ නේ. අපි කියනවා මෙයාට පාන් පුස් කියලා කියනවා. අපි නිකන් අපි කියන්නේ පාන් පුස් කාලා තියෙනවා කියලා කියන්නේ නේ. ඔය බනිස් ගෙඩිය පුස් කාලා. ඕක කන්න එපා. රයිට්. රොටි ටික කාලයක් යනකොට පුස් කනවා. කොස්සට පුස් කනවා. හරි. එතකොට බත් නේ ගෙදර බත් දවස් දෙකක් තුනක් යනකොට ඒ මතත් මේ කළු පැහැති දිලීරිය වර්ධනය වෙනවා. පුස් කනවා. හරි. මේගොල්ලෝ හරි කැමති කාබෝහයිඩ්‍රේට් උපස්තර මතට. කොච්චර වෙලා හරගෙන ඉන්න වෙනවද? කාබෝහයිඩ්‍රේට් තියෙන උපස්තර මතට මේගොල්ලෝ හරි කැමති. කියන්නේ පිටි තියෙන, පිෂ්ඨයේ තියෙන ආහාර මත වර්ධනය වෙන මේගොල්ලෝ හරි කැමති. මේක කියන කට්ටිය. හරි. ඒ කියන්නේ මාංශ මත වර්ධනය නොවෙනවා කියන එක නෙවෙයි වර්ධනය වෙනවා. හැබැයි අපිට බහුලව දෙක ගන්න පුළුවන් මේ පිටි ආහාර මත. පිෂ්ඨයේ තියෙන ආහාර මත මේගොල්ලෝ වර්ධනය වෙනවා. right right මෙතන එක මම කිව්වේ සියුම් කෙඳිති ජාලයකින් යුක්ත බව. තම සෙනිදිය ගන්නවා කොනිදිය ගන්නවා. දෙක කළු පැහැති තිත්තැනි ව්‍යුහ. කළු පැහැති තිත්තැනි ව්‍යුහ. වරහන් ඇතුළේ ලියන්න ඇල් පෙනිති හිස වැනි. ඇල් පෙනිති හිස වැනි. right කළු පැහැති තිත්තැනි ව්‍යුහ. right ඊට යටින් පුතාලා ලියන්න උතන තරු ලකුණක් දාලා ලියන්න. තරු ලකුණක් දාලා ලියන්න උතන ඉඩ තියෙනවානේ. ලියන්න මියුක බහුසෛලික දිලීරේකි. මියුක බහුසෛලික දිලීරේකි. කියන එකද පුතුවා? දෙවෙනි එක. කළු පැහැති තිත්වැනි ව්‍යුහ. කළු පැහැති තිත්වැනි ව්‍යුහ. වරහන් ඇතුලේ ඇල්පෙනිති හිස් වැනි. කියන ආලෝක අන්වීක්ෂයෙන් බැලුවම ඒ වගේ පේනවා අපිට ඈ. right. එතන තරු ලකුණ දාලා ලියා ගන්න මියුක බහුසෛලික දිලීරේකි. බහුසෛලික දිලීරේකි. right හරි හොඳයි right ඔන්න එතකොට දැන් ඔයාලා පාන් පුස් කියන දන් දන්නවා ඒක දිලීරයක් right දැන් අපි ඉගෙන ගන්න පුතාලා ඊස්ට් ගැන ඊස්ට් කියලා තියෙන දිලීරයක් ඒක සෛනිකයි ඊස්ට් right මෙයාට අපි කියනවා විද්‍යාත්මක නමේ මුල් කොටස මම කියනවා සැකොරොමයිසිස් සැකොරොමයිසිස් කියලා කියන්නේ මේ ඊස්ට් වලට right ඊස්ට් මෙයා ඒකසෛලික ජීවියෙක් right ඒකසෛලික දිලීරයක් තර මෙයා වායුගෝලයේ ඉන්නවා නිකන් ගෝලාකාර හැඩයක් තමයි තියෙන්නේ මෙයාට right මෙයාට තියෙන නිකන් ගෝලාකාර හැඩයක් මේ වායුගෝලයේ ඒගොල්ලෝ ඉන්නවා එතකොට මෙයාලා ඔයාලා දැකලා ඇතිනේ දැන් ඔය ගෙදර අම්මා ආහාර සමහර කාරණේ ආප්ප එහෙම දානකොට ඊස්ට් එකතු කරනවා රොටි උයනකොටත් ඊස්ට් කීපයක් නේද ඊස්ට් දාලා පොඩ්ඩක් වෙලාවක් තියනවා තියලා තමයි රොටි උයන්නේ එතකොට රොටි ගෙඩි ටිකක් පිම්බිලා එනවා හරි රොටි ගෙඩි ටිකක් පිම්බිලා එනවා අපි ඒක ඉගෙන ගන්නවා දැන් ඉගෙන ගන්නවා right හරි මෙතන තියෙන පරීක්ෂණයක් පුතාලා අපි මෙතෙන්දි කරන්නේ ඊස්ට් ස්වල්පයක් අරගෙන හරි ඒක දානවා ජලයේ දිය කරපු
සීනි ද්‍රාවණයකට දානවා. right? සීනි ද්‍රාවණයකට. හැබැයි මේ සීනි ද්‍රාවණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. මේ සීනි ද්‍රාවණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. හරිද? එතන මෙන්න මෙහෙම එකක්. ඔයාලගේ ටියුට් එකේ ලියා ගන්නකො මෙන්න මෙතන මේක ඊස්ට් කියන ලියා ගන්න ඊස්ට් සැකරොමයිසිස් සිංහලෙන් ලියා ගන්න ඊස්ට් කියලා. ශුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම. අර අවශ්‍ය ද්‍රව්‍ය කියන තැන පැත්තකින් නිකන් ලියා ගන්න මෙන්න මේ වචනේ. මකලා දාන්න කලින්. ඒක සෛලික දිලීරයක් කියලා ලියා ගන්න. ඒක සෛලික දිලීරයක් කියලා ලියා ගන්න. ඒක සෛලික දිලීරයක් කියලා ලියා ගන්න. හරි නේද? මම කරනවා මේ වචන ලියා ගත්තනේ සැකරොමයිසිස්. ඔව් සර්. right. මෙතෙන්දී අපි කරන්නේ උණුසුම් ජලය right මිලිලීටර් 200කට විතර උණුසුම් ජලය කියලා කියන පුතාලා මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. කියන්නේ මද උණුසුම් ජලය. හරි? ඒකේ මිලිලීටර් 200කට විතර සීනි හැඳි දෙකක් විතර මේකට එකතු කරනවා. right මේ වතුර එකට අපි සීනි හැඳි නේද? සීනි හැඳි දෙකක් විතර එකතු කරනවා. right මේ වගේ දෙකක් සීනි හැඳි දෙකක් මේකට දානවා. දාලා මේකේ ද්‍රාවණයක් හදා ගන්නවා. හදලා මේකට අපි ඊස්ට් තේ හැඳි එකක් එකතු කරනවා. right මේකට එකතු කරනවා ඊස්ට්. ඊස්ට් කඩවල වල ගන්න තියෙනවා. හරි ඊස්ට් කඩවල වල ගන්න තියෙනවා. dry yeast කියලා කියන අපි වියලි ඊස්ට් dry yeast පැකට් තියෙනවා. නිකන් off yellow නිකන් කහ පාටට උහුරු කහ සුදු පාටට උහුරු නිකන් චූටි නිකන් ඇට වගේ. තවත් පොඩි ඇට වගේ තියෙනවා ඒ ඊස්ට්. මම දැන් ඉස්සරහට පෙන්නනම් වීඩියෝ එකක් තියෙනවා. right ඒ ඊස්ට් තේ හැඳි එකක් විතර මේකට දානවා. right දාලා මේක විනාඩි 20ක් විතර අපි තියෙන්න අරිනවා. හරි නිකන් නෙවෙයි මේක අපි දානවා බෝතලයකට. මේ ද්‍රාවණය දානවා බෝතලයකට. right බෝතලයකට දැන් මේ ද්‍රාවණය අපි දානවා. දාලා අපි මේක බැලුනයක් මේකේ ගැට ගහනවා. right බැලුනයක් ගැට ගහනවා. විනාඩි 20ක් විතර යනකොට මොකද වෙන්නේ? මේ බැලුනේ පුතාලා පිම්බෙනවා. හරි විනාඩි 20ක් විතර යනකොට මේ බැලුනේ පිම්බෙනවා. ඒ කියන්නේ මේ බැලුනේට දැන් හුලං එකතු වෙනවා මේ බෝතලය තුලින්. හරි බෝතලය තුලින් වාතය එකතු වෙනවා. ඒ කියන්නේ මෙතන වෙන්නේ මේ සීනි ද්‍රාවණයේ දැන් අපි ඊස්ට් දැම්මනේ. ඊස්ට් කියන ශුද්‍ර ජීවියා මේ සීනි ද්‍රාවණයත් එක්ක එයා වර්ධනය වෙනවානේ. එයාගේ ක්‍රියාකාරීත්වය වැඩි. සෙල්සියස් අංශක 40 වගේ උෂ්ණත්වයකදී තවත් වැඩි. හරි එතකොට ඊස්ට් වල ක්‍රියාකාරීත්වය වැඩි මද උණුසුම් ජලයේ සීනි ද්‍රාවණය තුල. හරි එතකොට එයා වර්ධනය වෙනවා. සීනි තුල එයා වර්ධනය වෙනවා. right එයා ගොඩාක් එයාගේ සංඛ්‍යාව වැඩි කරගන්නවා. ගුණණය වැඩි වෙනවා. right එතකොට එයාලගේ ඒ ක්‍රියාකාරීත්වයේදී වායුවක් පිට වෙනවා. හරි ඒ වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. කාබන් ඩයොක්සයිඩ් අපි ප්‍රාශ්වාස කරන්නේ මේකනේ. කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පිට වෙනවා. හරි ඒ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව තමයි මේ බැලුනේ තුලට එකතු වෙලා අන්තිමට මේ බැලුනේ මොකද වෙන්නේ? ගොඩක් පිම්බෙනවානේ.
මේ බැලුනේ ගොඩාක් පිම්බෙනවා. right? මෙතන හොඳට අපි මේ බැලුනේ කට ගැට ගහන්න ඕන හොඳට. right? එම ගැට ගහලා තිබ්බම මේ බැලුනේ පිම්බෙනවා. හරි. ඒ කියන්නේ මේ මත ශුද්‍ර ජීවි කියන්නේ ඊස්ට් ක්‍රියා කරලා මේ මත කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. ඒක තමයි මේ බැලුනේ එකතු වෙන්නේ. ඊට අමතරව මෙතන මෙහෙම ඇල්ලුවොත් එහෙම අපිට පොඩි රස්න ගතියකුත් දැනෙනවා. right? ඒ කියන්නේ මෙයාලගේ මේ ක්‍රියාකාරීත්වයේදී මේක රත් වෙනවා. right? ක්‍රියාකාරීත්වයේදී මේක රත් වෙනවා. තව අපිට නිකන් මුලදී දැක ගන්න පුළුවන් පෙන ඇති වෙනවා නේ පෙන ඇති වෙනවා. අර වායු බුබුලු එනකොට සීනි ද්‍රාවණයේ වායු බුබුලු මත වෙනෝනේ පෙන අපිට දැක ගන්න පුළුවන්. හරි? ඕක තියෙන පොඩි වීඩියෝ එකක් තියෙන බලන්නකො. හරි එතෙන්දී හැබැයි එකක් නෙවෙයි කීපයක් මෙයා භාවිතා කරනවා. මෙන්න මේක බලන්න. හරි? මෙතෙන්දි පුතාලා මෙයා දැන් මේ වගේ ප්ලාස්කු තියෙනවා 4ක් අරන් තියෙනවා. හරි? එතකොට එයා ඒක ලේබල් කරලා තියෙනවා 1 2 3 4 5 කියලා මේ ප්ලාස්කු 5 ලේබල් කරලා තියෙනවා. හරිද? ඊට අමතරව යට නේද? පළවෙනි එකේ සුග බිඳුවයි. පළවෙනි එකට සුග දාලා නැහැ. right? දෙවෙනි ප්ලාස්කුවට සුග එකක් තියෙනවා. මේ එක 1 සුග කියලා දාලා තියෙන්නේ. සීනි එක හැන්දක් දාලා තියෙනවා. දෙවෙනි ප්ලාස්කුවට හැඳි දෙකක් දාලා තියෙනවා. තුන්වෙනි ප්ලාස්කුවට සීනි හැඳි තුනක් දාලා තියෙනවා. හතරවෙනි ප්ලාස්කුවට සීනි හැඳි හතරක් දාලා තියෙනවා. right? මෙයා මොකද කරන්නේ? මේ දැන් එක එක ප්ලාස්කු වලට එක එක සීනි ප්‍රමාණවල දාලා හැබැයි වතුර ප්‍රමාණය එකමයි. ඊස්ට්ුත් එකම ප්‍රමාණයක් දානවා මෙයාලා. right? ඊස්ට් එක බැගින් දානවා. හැම එකටම ඊස්ට් එක බැගින් දානවා. එක බැගින් දාලා මේ හැම ප්ලාස්කුවක්ම බැලුනයකින් මේ කට වහනවා නේ. කියන්නේ බැලුනයක් ගැට ගහන මේ හැම ප්ලාස්කුවකටම. එකල බලනවා මෙයා වැඩිපුරම බැලුනේ පිම්බෙන්නේ මොන ප්ලාස්කුවේද කියලා. ඒක තමයි මෙතන බලන්නේ. right? right බලන්නකො. එයා දැන් කලින් දාලා තියෙන්නේ. right? සීනි ද්‍රාවණ කලින් දාලා තියෙන්නේ. හරිද? අතන ඔය තියෙන්නේ active dry yeast කියලා තියෙන මේ කඩෙන් ගෙන ආපු yeast පැකට් එක. මේ බැලුම් මේ නූලක් එයා පාවිච්චි කරනවා බැලුනේ පිම්බෙනකොට ඒකේ වට ප්‍රමාණය මනින්න. කියන්නේ කොයි බැලුනේද වැඩිපුරම පිම්බිලා තියෙන්නේ කියලා මනින්න තමයි මෙයා මේ නූල භාවිතා කරන්නේ. right? ඒක අන්තිමට බලා ගන්න පුළුවන්. right? මේක එයා බලනවා ඒ ප්ලාස්කු පහේ විනාඩි 5න් 5ට එයා ඒ දත්ත වාර්තා කරනවා කොච්චරක් බැලුනේ පිම්බිලා තියෙනවද ඒ වගේ විස්තරනේ අපිට එච්චර දෙයක් කරන්න නැහැ මම මෙතනින් ඔයාලට පෙන්නන්නේ මේ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. right එතකොට හැම එකටම දැන් ඊස්ට් දානවා. right? right. ඔන්න දැන් හැම එකම දැන් බැලුන් ගැට ගහනවානේ. හරි. දාලා දැන් මේක හොල්ලනවා. හරි. සීනි වැඩියම තියෙන්නේ පස්වෙනි ප්ලාස්කුවේ. right? සීනි තේ හැඳි හතරක් දාලා තියෙනවා. හතරවෙනි ප්ලාස්කුවේ 3යි. තුන්වෙනි ප්ලාස්කුවේ 2යි. දෙවෙනි ප්ලාස්කුවේ 1යි. පළවෙනි ප්ලාස්කුවට සීනි දාලා නැහැ. නිකන් ඊස්ට් ද්‍රාවණය විතරයි. ඊස්ට් විතරයි තියෙන්නේ. සීනි දාලා නැහැ පළවෙනි එකට. හරි?
right. දැන් මෙයා වෙලාව ගියාට පස්සේ නේද? දැන් බලන්න වැඩිපුරම බැලුනේ පිම්බිලා තියෙන මොකේද? පස්වෙනි එකේ. පස්වෙනි එකේ වැඩිපුරම පිම්බිලා තියෙන්නේ. ඒතර පිම්බිලා නැත්තේ මොකේද? බින්දු. පළවෙනි ප්‍රාස්කුවේ. පළවෙනි ප්‍රාස්කුවේ බැලුනේ පිම්බිලා නැහැ. right. ඇයි මට කියන්න දැන් මේ පස්වෙනි එකේ වැඩිපුරම පිම්බිලා තියෙන්නේ කියලා? සීනි වැඩි නිසා අඩංගු තිබුණ නිසා. සීනි වැඩියෙන් තිබ්බ හින්දා නේද? සීනි වැඩියෙන් තිබුණ හින්දා තමයි එතකොට ශුද්ධ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය වැඩි එතෙන්දී නේ. ඊස්ට් වලට හොඳට ආහාරය එතෙන්දී ලැබෙනවා නේ. right? ඊස්ට් වලට හොඳට ආහාරය ලැබෙනවා. ඒකින්ද ඊස්ට් වැඩිපුර එතන ගුණණය වෙලා එයාගේ වැඩිපුර වායු ප්‍රමාණයක් පිට කරනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට කරනවා. ඒකින්ද තමයි පස්වෙනි ප්ලාස්කුවේ බැලුනේ ගොඩක් පිම්බිලා තියෙන්නේ. දැන් මෙහෙමයි. මෙතෙන්දී දැන් මේක විද්‍යාත්මක පරීක්ෂණයක්නේ. දැන් අපි බැලුමට තමයි කිව්වේ පස්වෙනි එක තමයි පිම්බිලා තියෙන්නේ කියලා. හැබැයි මෙයා ඒක එහෙම කියන්නේ නැහැ. මෙයා ඒක බැලුනේ වට ප්‍රමාණය මනින්වර නූලේ. හරි. එතකොට වැඩිම වට පාඨාංගයක් තියෙන්නේ පස්වෙනි බැලුමේ. නේද? එයා දත්ත වාර්තා කරනවා. හරි. අපිට පුතාලා මේ පරීක්ෂණයේදී එච්චර ලොකුවට සංකීර්ණ දෙයක් නෙවෙයි. මේකෙදි අපි පෙන්වන්නේ ඇත්තටම ඊස්ට් සීනි මත ක්‍රියා කරලා එතන වායුවක් පිට වෙනවා කියන එක අපි මෙතන ඔප්පු කරලා පෙන්නනවා. right. එයානේ ඒ දත්ත පාර මේ වගුව සම්පූර්ණ කරගෙන තියෙනවා. විනාඩි එයා 25ක් වෙනකම් බලලා තියෙනවා. right. නේද? දැන් බලන්න ඒකේ හැටියට පස්වෙනි එකේ තමයි වැඩි භාගයක් නේ සෙන්ටිමීටර් 29ක් බැලුනේ වට ප්‍රමාණය. මේ තියෙන්නේ ඊස්ට් ක්‍රියා කරනකොට අර වායු බුබුලු හැදෙන විදිය පුතාලා. right? වායු බුබුලු හැදෙන විදිය. ඔය වායු බුබුලු තමයි ඔය එන්නේ. ඔය ලොකු වෙන වායු බුබුලු. කාබන් ඩයොක්සයිඩ් ඒ ශේෂ්ත්‍රයේ ඇති වෙන ආකාරය තමයි ඔය තියෙන්නේ. ඊස්ට් වර්ධනය වෙනකොට. ඔය තියෙන ඊස්ට් සෙල්ස්. right? ඊස්ට් සෛල තමයි ඔය තියෙන්නේ. මේ තියෙන අර කඩෙන් ගේන ඊස්ට් පැකට් එක. right? අර පෙට්‍රල් දීසියකට දාලා සීනි දානවානේ. සීනි දාලා උණුවත් මේ වතුර දාලා කලතනවා. බලන්න මෙතන ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ කියලා. අර බුබුලු ඇති වෙනවානේ. අර බෝතලේ තුලත් ඔය වගේ බුබුලු ඇති වෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. හරි? ඒ අර ඒ පිපෙනවානේ. ඔය පිපෙනවා. අපි ඕකට තමයි කියන්නේ කඩෙන් ගන්නකොට ඊස්ලා මේ පණ පිටින් දෙන්නේ. නෑ. එතන ක්‍රියාකාරී නෑ එතන. හරි? එතන ක්‍රියාකාරී නෑ. ඒගොල්ලෝ ක්‍රියාකාරී වෙන්නේ අපි දාන මාධ්‍ය මතට. දැන් අපි පාන් පිටි ද්‍රාවණයකට ඒගොල්ලෝ දැම්මට පස්සේ ඒගොල්ලෝ අන්න ක්‍රියාකාරී වෙනවා. අතන පුතාලා ඒගොල්ලෝ වේලලානේ තියෙන්නේ. මං කිව්වේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයට තෙතමනය ඕන කියලා. එතන තෙතමනය නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ එතන ඉන්ඇක්ටිව්. අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ. right? දැන් මේ බලන්න මෙතන අර වායු බුබුලු නිර්මාණය වෙන ආකාරය. ඔය පිපෙන පුතාලා. ඔන්න ඔය වායු තමයි ඔය පාන් හදනකොට බේගිරි කර්මාන්තයේදී ඔය නිකන් පාන් ගෙඩියේ නිකන් සිදුරු වගේ තියෙන්නේ. පාන් හදනකොට ඊස්ට් දානවා. හරි ඊස්ට් දානකොට ඊස්ට් වලින් පිටවන ඒ ක්‍රියාකාරීත්වයෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් හින්දා තමයි අර සවිවර ස්වභාවය දැනෙන්නේ. අපි කියන පිපෙනවා කියලා. right පිපෙනවා. ඒතර ලොකු වෙනවානේ. පාන් ගෙඩිය පිම්බිලා එනවා. බනිස් එහෙමත් එහෙමයි. බනිසුත් පිම්බිලා එනවා. එතකොට ගෙදර රොටි හදනකොට ඊස්ට් දැම්මොත් රොටිය හොඳට පිම්බිලා එනවා. මේ තියෙන්නේ
දැන් ඔය පොඩ්ඩක් ඉන්න මම ගමුලට යන්නම්කෝ. දැන් මෙහෙම ඊස්ට් ටිකක් දාලා සීනි ටිකකුත් දාලා දැන් වතුරේ දිය කරලා හරි ටික වෙලාවක් තියෙනකොට දැන් ඊස්ට් වැඩ පටන් ගන්නවා. හරි ඒගොල්ලෝ ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වෙලා දැන් මේකෙන් ඔන්න දැන් මේ මෙයා ගන්නවා අර ඩ්‍රොපර් එකට බිඳුවක් ගන්නවා මේකෙන් සාම්පල් එක. බිඳුවක් අරගෙන අර වීදුරු කතාව මතට දාලා ඒක බලන අන්වීක්ෂය. වැසුම් පෙත්තෙන් වහලා නේද? වැසුම් පෙත්තෙන් වහලා අන්න දැන් අන්වීක්ෂයෙන් බලනකොට ඔය පේන විදිහ තමයි තියෙන්නේ. අරගොල්ලෝ දැන් අර තුල ක්‍රියාකාරී වෙනවා. එතකොට අර වායු බුබුලු පිට වෙනවා. අන්වීක්ෂයෙන් ඉතින් ඔය විදිහට තමයි පේන්නේ. ඒ වායු බුබුල වටා ඉන්නේ ඊස්ට් සයිඩ්. වායු බුබුල වටා ඊස්ට් සයිඩ් තමයි ඉන්නේ. ඔය ඉන්නේ ඊස්ට් සයිඩ්. මේ ගෝලාකාර හැඩයක් තියෙනවා. right පැහැදිලිද? පැහැදිලි නේද? right okay. එතකොට ඔයාලගේ පොතේ අර වගේ අර බෝතල් පහක් හදන්න නැහැ. එතන තියෙන්නේ මම මේ කියපු විදිහේ තියෙන්නේ. right සෙල්සියස් අංශක 40 සීනි ටිකක් දිය කරලා ඒකට ඊස්ට් ටිකක් දාලා විනාඩි 20ක් විතර තිබ්බම අර මම පෙන්නපු දේ තමයි පේන්නේ නේ. ඒකේ බුබුලු නැංගෙනවා. ඒක රත් වෙනවා. ඊට පස්සේ නිකන් මධ්‍යසාර ගඳකුත් එනවා පුතාලා. right එතෙන්දි මධ්‍යසාර හදනවා. එතිල් ඇල්කොහොල්. right එතිල් ඇල්කොහොල් එතනින් නිෂ්පාදනය වෙනවා. හරි එතකොට පාන් පුච්චනකොට එතිල් ඇල්කොහොල් ටික වාෂ් වෙලා යනවා නේ. නැත්නම් ඉතින් අපි පාන් කනකොට අපි නිකන් මත් වෙයි නේ. මධ්‍යසාරනේ තියෙන්නේ නේ. right මිනිස්සු එහෙම නේද? මිනිස්සුන් බොන්න ඕනේ නැහැ නේ. එහෙනම් තැබෑරුමට ගිහිල්ලා. පාන් කෑවම හොඳට වෙරි වෙයි. එතිල් මධ්‍යසාර හැදෙනවා. හැබැයි ඒක වාෂ් වෙලා යනවා. right වාෂ් වෙලා යනවා. ඔයාලා දැකලා ඇතිනේ ඔයගොල්ලෝ ඔය සීනි බෝතල් නේ සීනි හැම කන්න හරි ආසයිනේ නේ. සමහරු කියලා හොරෙන් සීනි කනවනේ. ඔයාලා බලන්න ගෙදර තියෙන සීනි බෝතලේ දැන් අම්මා හැමදාම සීනි දාන ඔය බෝතලේටනේ. හරිද? සීනි බෝතලේ අඩිය පොඩ්ඩක් බලන්නකො සුවඳ. හරි? අඩිය ටිකක් සුවඳ බැලුවොත් ඔයාලට නිකන් අමුතු ගන්ධයක් දැනෙනවා. ඒක මධ්‍යසාර ඇයි එතන සීනි මත ඊස්ට් ක්‍රියා කරලා අර එතිල් මධ්‍යසාර හදලා තියෙන හින්දා පොඩි ගන්ධයක් දැනෙනවා. මධ්‍යසාර ගඳක් එනවා. නිකන් රා ගඳක් වගේ එනවා. සීනි බෝතලේ අඩියට. හරි එතන ඊස්ට් ක්‍රියා කරලායි තියෙන්නේ. ඒකයි එහෙම වෙන්නේ. ඒතර පොල් රාහේ මදනකොට ඊස්ට් දානවා. හරිද? එතකොට අර පොල් ගෙදර තියෙන අර පළවෙනි අවස්ථාවනේ පොල් ගෙඩියේ බිඳලා ඒ පොල් වතුර ටිකක් අපි වායුගෝලේ තිබ්බම දවස් දෙකක් තිබ්බම එතන මධ්‍යසාර ගඳ එන්නේ ඇයි අර වායුගෝලේ ඊස්ට් එතෙන්ට ඇවිල්ලා එතන හදලා තියෙන එතිල් මේ එතිල් ඇල්කොහොල් right ඒකයි රා ගඳක් එන්නේ right okay එතකොට ඔයාලගේ පොතේ මේ පරීක්ෂණය තමයි මේ තියෙන්නේ පුතාලා right මේක කියවන්නකෝ පොඩ්ඩක් ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම දැන් ඔයාලට නෝට් ලියන්න දීලා නැති හින්දා මේක කියවන්න අවශ්‍ය ද්‍රව්‍ය කියවන්න පුතාලා හැමෝම කියවන්න සීනි ඊස්ට් මනුසුම් ජලය බෝතලයක් ක්‍රමය සීනි තේ හැටි දෙකට මදුනුසුම් ජලය මිලිලිටර 200ක් පමණ දමා දිය කරගන්න. එම සීනි ද්‍රාවණය තේ එකක් පමණ එම සීනි ද්‍රාවණයට දමා මිනිත්තු 20ක් පමණ තබා නිරීක්ෂණය කරන්න. ඊළඟට යුතු පරිදි අලුතින් සදාගත් සීනි ද්‍රාවණය සාදා එම බෝතලය තුලට දමා එයට ඊස්ට් හැන්දක් දමා බෝතලේ හිඟන්න. තමා එයටම ඉස්ටේන් තමා බෝතලේ උත්තර කළවට පෙවරකි තමා උනින් හැට ගසන්න නේ ඔව් එතකොට මේ පින්තූරේ තියෙනවා වතුර තියෙනවා සීනි තියෙනවා ඊස්ට් තියෙනවා නේද මේ තුනම එකතු කරලා
නේද අර බෝතලේ දැන් මේ බැලුනයක් ගැට ගහලා තියෙනවා නේ රයිට් ඊළඟ මේක ඒ ටික කියවන්න මිනිත්තු 20කට මිනිත්තු 20කට සුයි හද ගැට ගැසූ බැලුනේට ඉරොන්දේ නිරීක්ෂණය කරන්න. රයිට් මොනවද නිරීක්ෂණය බීකරයට දැමූ සීන්ද්‍රාවණය හා ඉස්පිරිසනේ තුළ වෙනසැදීම. කරේ රත්වීම හා මධ්‍යසාර ගන්ධය වාහනය වීම. බැලුනය ක්‍රමෙන් පිම්බීම. බැලුනේ දැන් පිම්බිලා තියෙන්නේ නේද රයිට් ඇයි ඒ බැලුනේ පිම්බෙන්නේ සින් ද්‍රාවණය මත ඉස්ට් කිරීමෙන් පිටවන වායුව කාබන් වායුව මත ඉස්ත්‍රියා කිරීමෙන් ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් අයෝවේ මත ඊස්ට් ක්‍රියාකාරීමෙන් ක්‍රියාකිරීමෙන් තෙල් මධ්‍යසාරයේ නිෂ්පාදනය වේ. ඒකෙන් නිෂ්පාදනය වීම පාන් මත ඒතින් මධ්‍යස්ථාන වාෂ්ප වී පිට වී යයි. පංචක ආයතනය සුදුජීවී ක්‍රියාකාරීත්වය වැඩි වේ. මේ නිසා ආහාර හැමෝම කියවන්න ගෝසාව වුණාට කමන්නේ හැමෝම කියවන්න රයිට් මට නිකන් සද්ද ගෝසාවක් වුණාට කමන්නේ හැමෝම කියවන්න හරි හරිද ඒ ටික තේරෙනව නේද ඔන්න දැන් ඒ ටික තේරෙන හොඳටම නේ රයිට් එතෙන්දි මොකක්ද උනේ පෙන නිරීක්ෂණනේ පෙන සෑදුනා ඇයි ඒ පෙන හැදුනේ අර කාබන් ඩයොක්සයිඩ් බුබුලු නැං වෙන හින්දා රත් වෙනවා ඇයි එතන ශුද්ධ ජීවීන්නේ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය එතන වැඩි ඒකින්ද රත් වෙනවා එතන ඒකින්ද එතෙන්දී හැදෙනවා එතිල් මධ්‍යසාර එතිල් මධ්‍යසාර එතන එතිල් මධ්‍යසාර ටික ඉවත් වෙලා යනවා වාෂ්ප වෙලා යනවා හරි ඔන්න ওই ටික තමයි තිබුණේ එතන බේකරි කර්මාන්තයේදී ඊස්ට් දානවා හේතුව තමයි පිම්බෙන්නේ නේ මේ පිම්බෙන්න අර පිටවෙන කාබන් ඩයොක්සයිඩ් හින්දා එතන මොනවද තියෙන බේකරි නිෂ්පාදනය කියන්න බලන්න මොන වගේ බේකරි නිෂ්පාදන තියෙන්නේ පාන් පානිස් මාළු පාන් කිඹුලා පාන් අය රෝස් පාන් අය क्रीम बनिस क्रीम बनिस नहीं ये तरह नहीं आप नहीं आप तब याद रहा नहीं आप रोटी अरे එතකොට ඔන්න ඒ ඊස්ට් දාන්න ඔන්න ඔය හේතු හින්දා තමයි ඊස්ට් දාන්නේ රයිට් එතකොට පාන් ගෙඩිය හොඳට පිම්බිලා නැත්තම් ඊස්ට් දාලා නැහැ හරි ඊස්ට් දාලා නැහැ රයිට් ඕකේ හරි අරකට යටින් ලියා ගන්න තර ලකුණක් දාලා ඒ නෝට් එකට යටින් පුතාලා මෙන්න මේ හැරේ ලියා ගන්න මෙන්න මෙතන වගේ ලියා ගන්න තර ලකුණක් දාලා right ලියා ගන්න ඊස්ට් භාවිතා කොට නිෂ්පාදනය කරන බේකරි නිෂ්පාදන සර් කොයි හරියන්ද ලියන්න මේ මෙන්න මේ හරිය ලියා ගන්න ඉඩ තියෙනවනේ මෙතන නිෂ්පාදනය කියන්නකෝ වාක්‍ය ඊස්ට් භාවිතා කොට නිෂ්පාදනය කරන බේකරි නිෂ්පාදන නිෂ්පාදනය කරන බේකරි නිෂ්පාදන ඔව් එතනින් ලියා ගන්න යටින් පුතාලා පාන් පේලියට ලියා ගන්න පාන් බනිස් आप
ආප නම් බේකරි නිෂ්පාදනය නෙවෙයි. කමන්න එක ලියා ගන්නකො ආප බටර් විස්කෝතු ඉස්කිරිඤ්ඤා පුළුවන් ලියා ගන්න ඉස්කිරිඤ්ඤා ඉස්කිරිඤ්ඤා ලියා ගන්න පුළුවන් නේ ඥාන කතා මේ ඉස්කිරිඤ්ඤා ඥාන කතා right okay හරි දැන් ඔන්න ඔයාලා දන්නා එතකොට මේව පිපෙන්නේ ඇයි කියන එක නේ පිපෙන්නේ ඇයි. මෙතන නෝට් එක ඔයාලා අතන අර කාබන් ඩයොක්සයිඩ් ඒ තැන් වල හයිලයිටර් එකක් තියෙනවා නම් හයිලයිට් කරගන්න. නැත්නම් රතු පෑනෙන් ඉරක් ගහ ගන්න නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව. එතන ඉරක් ගහ ගන්න. මොකද පුතා? මුලින් ඉඳලා කියන්නකෝ. ඊස්ට් භාවිතා කොට නිෂ්පාදනය කරන බේකිරි නිෂ්පාදන ඊස්ට් භාවිතා කොට නිෂ්පාදනය කරන බේකිරි නිෂ්පාදන එතන ලියා ගන්න පාන් බනිස් ආප නම් බේකිරි නිෂ්පාදන නෙවෙයි අපන ලියා ගන්න ආප බටර් විස්කෝතු right ඔය ටික ලියා ගන්නකො තව තියෙන ගොඩාක් දේවල් නේ ක්‍රීම් බනිස් මාළු බනිස් කිඹුලා බනිස් ඥාන කතා ඉස්කිරිඤ්ඤා ගොඩක් තියෙනවා right හරි මෙතෙන්දී දැන් ඔයාලා ඉගෙන ගත්ත සෙල්සියස් අංශක 40 මෙතන දාන්නේ right ඇයි ඒ සෙල්සියස් අංශක 40 දැම්මේ අපි දැන් මේ පරීක්ෂණ මේ sorry අපි මේක දැන් මේ පරීක්ෂණයනේ කරේ අපිට ඕන ඉක්මනටම ප්‍රතිඵල right ඉක්මනටම ප්‍රතිඵල ඕන නැත්නම් මේක නිකන් සාමාන්‍ය වතුරේ දැම්මත් මේ වැඩේ වෙනවා පුතාලා හැබැයි ඒකට ගොඩක් වෙලා යනවා right දැන් මේ සෙල්සියස් අංශක 40 අරගෙනත් අපිට විනාඩි 20ක් ගියා හරි සෙල්සියස් අංශක 40 ගත්තේ මේගොල්ලෝ අර 25 තිය උෂ්ණත්වයටත් වඩා right සෙල්සියස් අංශක 25යි 30යි සාමාන්‍ය කාමර උෂ්ණත්වය මේ පරිසරයේ උෂ්ණත්වය ඊට වඩා මේ සෙල්සියස් අංශක 40 දී තවත් ක්‍රියාකාරී right ගොඩක් ශුද්‍රජීවීන් මේ වගේ උෂ්ණත්වවලදී මද උණුසුමේදී ක්‍රියාකාරීත්වය වැඩි right මද උණුසුමේදී ක්‍රියාකාරීත්වය වැඩි එතකොට අර සාමාන්‍ය පරිසරයේදී සාමාන්‍ය ආහාරයක් නරක වෙන වේගයට වඩා මේ උෂ්ණත්වයේදී නරක වෙනවා හරිද ඊස්ටුත් එහෙම තමයි ඊසුත් අර මේ උෂ්ණත්වයට වඩා මේ උෂ්ණත්වයේදී යාල ක්‍රියාකාරීත්වය වැඩි හරි ඒකේ හින්දා තමයි අපි කියන්නේ ශුද්‍ර ජීවීන් right අපි කියන්නේ මෙහෙමනේ අපි කියනවා වතුර උණු කර නිවා බොන්න එහෙමත් නෙවෙයි ඔක කියන්නේ උණු කර නටවා right නටවාගත් වතුර නිවා බොන්න right ඒ අයියේ සාමාන්‍ය ජලයේ ශුද්‍ර ජීවීන් ඉන්නවා right සාමාන්‍ය මේ ජලයේ ශුද්‍ර ජීවීන් ඉන්නවා අපි ලිඳෙන් වතුර ගත්තොත් ඒ තුල ශුද්‍ර ජීවීන් ඉන්නවා හරි ඊට අවතරනේ සමහරක් මිනිස්සු වතුර හරියට නැති ප්‍රදේශ තියෙනවනේ පුතාලා ඒගොල්ලෝ වැව් ජලය භාවිතා කරන්නේ වැවෙන් ගිහිල්ලානේ කලේ දාලා අනේ උකුලේ තියාගෙන ගෙදර ගෙනල්ලා අන්න ඒ කට්ටිය විශේෂයෙන්ම ඒ වතුර රත් කරලා බොන්න ඕන ඔය තුල ඉන්නවා ශුද්‍ර ජීවීන් ගොඩාක් ඉන්නවනේ ඇමීබා ඉන්නවා පැරමීසියම් ඉන්නවා එතකොට ෆිල්ටර් කරලා බිව්වත් ඉන්නවද ඈ වතුර ෆිල්ටර් කරලා බිව්වත් ඉන්නවද ෆිල්ටර් කරලත් මෙහෙමයි ෆිල්ටර් කරපුවාම ගොඩක් දුරට අඩු වෙනවා හරි ශුද්‍ර ජීවීන් අඩු වෙනවා ගොඩක් දුරට ශුද්‍ර ජීවීන්ගේ විශාලත්වය විවිධයිනේ දැන් බැක්ටීරියාවන් නෙමෙ ඉතාමත්ම කුඩායි ෆිල්ටර් කරපුවාම ගොඩාක් ශුද්‍ර ජීවීන් එතනින් අයින් වෙනවා හැබැයි ඒත් ඒක තමයි මම කියන දේ පොඩ්ඩක් අහගන්නකො රයිට් right ඒකෙන්ද අපි කියනවා උණු කර නිවා බොන්න කියලා කියනවා ඇයි ඒ කියලා කියන අපි අර ශුද්‍ර ජීවීන් විනාශ කරනවා
සෙල්සියස් අංශක 100 තමයි ඒගොල්ලෝ විනාශ වෙන්නේ. හරි? මේ මද උෂ්ණත්වයේදී සෙල්සියස් අංශක 40 50 ඒ කියන්නේ බාගෙට උණු කරපු වතුර අපි බොන්න හොඳ නැහැ. right බාගෙට උණු කරපු වතුර බොන්න හොඳ නැහැ. මොකද අර නිකං වතුරට වඩා වැඩි ප්‍රමාණයක් ඒකේ ශුද්ධ ජීවීන් ඉන්නවා. right මොකද ඒ උෂ්ණත්වයේදී මේගොල්ලෝ හරි කැමති. මේගොල්ලෝ ගොඩක් ගුණණය වෙනවා, වර්ධනය වෙනවා. කියද බාගෙට උණු කරපු වතුර පුතාලා බොන්න හොඳ නැහැ. අනිත් එක තමයි දැන් උණු වතුර අපි ගෙදර බොනවනේ. මේ උණු වතුර දැන් ඔයාලා දැන් බත් කනවා. හරි බත් කනකොට අම්මා දැන් උණු වතුර වීදුරුවක් ගෙනලා දෙන්න. දැන් අම්මා මේක උණු කර සෙල්සියස් අංශක 100ටම රත් කරලා ගෙනලා දෙන්නේ නේ. අම්මා දන්නේ නැහැ මේක සෙල්සියස් 100ට තියනවද කියලා. හැබැයි වතුර නටනවානේ. නටන උෂ්ණත්වයේදී හිමාලය පිට වෙන උෂ්ණත්වයේදී වතුර දැන් ඔයාලට ගෙනලා දෙනවා. දැන් රස්නේ බොන්න බෑ. මොකද කරන්නේ ඔයගොල්ලෝ? මේක නිවන්න මොනවද කරන්නේ? දානම් එකට ඇල් වතුර ටිකක්. හරි? ඇල් වතුර ටිකක් දාලා දැන් ඔන්න පැත්තකින් පොඩ්ඩක් තියෙනවානේ. අර ඇල් වතුරේ ඉන්න සුද්ධ ජීවීන්. දැන් මේකට දැම්මට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා ආයේ මද උෂ්ණත්වයට එනවනේ. මද උෂ්ණත්වයට එනවා. අර වතුරේ හිටපු ශුද්ධ ජීවීන් ටික අරකට ගිහිල්ලා එතන කට්ටිය ආයේ වැඩි වෙනවා. හරි? ඒකෙන්ද උණු කර නිවාගත්තු වතුරට ආයේ ඇල් වතුර දාලා බොන්න හොඳ නැහැ. හරි? එතකොට අර ඇල් වතුරේ ඉන්න ශුද්ධ ජීවීන් ආයේ ඔතෙන් එනවා. සමහරනේ හෝටල් වල කන්න ගිහිල්ලා කියලානේ වතුර සමහර ඉන්නවා හොට් හෝටල් එනවා. සමහර ඉන්නවා හරි අමුතු එකක් ඩබල් වෝටර් නේ. ඩබල් කියලා කියන්නේ සමහර දැන් වේටර් දන්නේ නැහැ. වේටර් මොන ශුද්ධ ජීවියද නේ? කුස්සියට ගියොත් එම ශුද්ධ ජීවි විමානේ නේද? හෝටල් එකේ. රයිට්. එයා මොකද කරන්නේ? ඇල් වතුරට ආයි උණු වතුර දානවා. රයිට්. එහෙම බොන්න හොඳ නැහැ ඇත්තටම. එතන අර පරපෝෂිත නේද ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන් හිටියොත් එහෙම අපිට හානිය වැඩි. හරි? ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන් හිටියොත් එහෙම. කියන්නේ අපිට ලෙඩ රෝග හදන ශුද්ධ ජීවීන් කට්ටිය ඉන්නවනේ. කොලෙරා, බැක්ටීරියාව, ඒ වගේ කට්ටිය. ඇමීබා තිසාරය හදන ඇමීබලාගේ. ඒ වගේ කට්ටිය ඉන්නවා. ඒකින්ද ඔන්න ඔයාලා මතක තියාගන්න. අනිත් එක තව දෙයක්. දැන් ගෙදර කෑම තියෙනවානේ. දැන් අපි හැමෝම රයිට් නේද? රැට උයනවා. රැට උයලා පුතාලා උදේට ඕක ටික රත් කරලා ගන්නවා අම්මා. හරිද? දැන් පරිප්පු හොද්දක් කියනකො. පරිප්පු දැන් රැට උයලා දැන් උදේට මේක රත් කරලා ගන්නවා. රත් කරලා ගන්නකොට මොකද වෙන්නේ? අර අම්මා දැන් මේක අර උයනා වගේ හොඳ නේද? අර වතුර නටන උෂ්ණත්වයට මෙන්නේ නැහැ දැන් මේක. පොඩ්ඩක් රත් කරලා ගත්තම මොකද වෙන්නේ? අරක හිටපු ශුද්ධ ජීවීන් පුතාලා ඩබල් ට්‍රිබල් එනවා. හරි? ඩබල් ට්‍රිබල් එනවා. හොඳම නැහැ. බාගෙට රත් කරලා කෑම ගන්න හොඳ නැහැ. හරි? එහෙමනම් ආය ඒ පරිප්පු හොද්ද ආය රත් කරනවා නම් ආය වතුර ටිකක් දාලා ආය හොඳටම රත් කරන්න ඕනේ. right? අර සාමාන්‍ය උයනවා වගේම හොඳටම රත් කරලා ගන්න ඕන. නැත්තම් අරකේ හිටපු ශුද්ධ ජීවීන් ටික ඩබල් වෙනවා. මද උෂ්ණත්වයේදී ඩබල් වෙනවා. සෙල්සියස් අංශක 40 50 වගේ වෙනකොට ඩබල් ට්‍රිබල් කියන්නේ යාලක සංඛ්‍යාව වැඩි වෙනවා. right? අපිට ඊට පස්සේ අපි කයි කාලා ඊට පස්සේ ලෙඩ හැදෙන්නේ ඇඟ ඇතුළට ගියාට පස්සේ. right? ඇඟ ඇතුළට ගියාට පස්සේ. අන්න ওই දේවල් ටික මතක තියාගන්න. මම නෝට් දෙන්නේ නැහැ ඒවට. අමතර කරුණු. right okay. හරි. ටියුට් එකේ මෙන්න මේක බලන්න. ශුද්ධ ජීවීන් නිසා සිදුවන ආහාර නරක වීම නේද? right. මෙහිදී ශුද්ධ ජීවීන් විසින් නිපදවන එන්සයිම මගින් ආහාරයේ ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා පුතාලා. ශුද්ධ ජීවීන් ආහාරය මත ඉන්නකොට එයාලා රසායනික ද්‍රව්‍ය පිට කරන ආහාරයට. හරි? මේ දේවල් එන්සයිමත් පිට කරනවා. සමහර ශුද්ධ ජීවීන් විෂ රසායනික ද්‍රව්‍යත් පිට කරනවා. විෂ ද්‍රව්‍යත් පිට කරනවා. හරි? විෂ ද්‍රව්‍යත් පිට කරනවා. එන්සයිමත් පිට කරනවා. ඒතකොට ආහාරේ නරක වෙන්න ඔය දෙකම බලපානවා. දැන් මෙතන අහන්නේ අපි එන්සයිම මගින් ආහාරය මොකද වෙන්නේ කියන එක නේ. අර ටිකම තමයි වෙන්නේ. රසය, ගන්ධය, වර්ණය, වයනය, පෝෂණ ගුණය. ওই ටිකම තමයි උතන වෙනස් වෙන්නේ. කියන ආහාර නරක වෙන්න බලපානවා ශුද්ධ ජීවීන් පිට කරන එන්සයිම සහ එයාලා පිට කරන විෂ රසායන ද්‍රව්‍ය. right? right. මෙතන ලියා ගන්න රසය එක රසය
දෙක ගන්ධය, තුන වර්ණය, හතර වයනය, පහ පෝෂණ ගුණය. පෝෂණ ගුණය ආදී ගුණ වෙනස් වේ. හරි. දැන් ඔය වතුර උණු කර නිවලා බිව්වත් පුතාලා ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් ටික තමයි අපි විනාශ කරන්නේ. හැබැයි ඒ වතුරට විවිධ රසායන ද්‍රව්‍ය එකතු වෙලා තිබුණොත් එහෙම ඒව විනාශ වෙන්නේ නැහැ. right? ශුද්‍ර ජීවීන් විසින් නිකුත් කරපු විෂ දේවල් තිබ්බොත් ඒව විනාශ වෙන්නේ නැහැ. ශුද්‍ර ජීවීන් ටික මැරෙනවා. එච්චරයි. හරි? ඒකෙන්ද විශේෂයෙන්ම අපි බොනකොට නේද? අපි විශේෂයෙන්ම දැන් ඔය ගම් වතුරට යට වෙන ප්‍රදේශ තියෙනවනේ. හරි? ඔයාලගේ ලිං එහෙම සමහරක් අයගේ ලිං එහෙම ගම් වතුරට යට වෙනවා නේ. ඒතර ගම් වතුරත් එක්ක විවිධ අපද්‍රව්‍ය එනවනේ නේද? නගරවල තියෙන කැලි කසල හරහා එන වතුර පාර, කුණු කාණු හරහා එන වතුර පාර, නේද? টয়ලට් එතකොට උතුරලා ඒ එක්ක එන වතුර පාරවල් ඔය කොහොම අර ලිඳ උඩින් තමයි යන්නේ නේ. එතකොට ලිඳ හොඳට ඉහින්න ඕනේ ඊට පස්සේ. ලිඳ ඉහලා හොඳට වතුර රත් කරලා නිවලා බොන්න ඕන කාලයක් යනකම් යථා තත්ත්වයටපත් වෙනකම් නේද? ඒත් ඉතින් අර මොන හරි රසායන ද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය එහෙම එකතුලා තිබුණොත් ඒව ඉතින් එහෙම විනාශ වෙන්නේ නැහැ. right. හරි. දැන් ආහාර නරක වීමේදී අපි කියන විශේෂ නම් කීපයක් පුතාලා. දැන් ඔය පොල් තෙල් එහෙම අපි කියනනේ මුඩු වෙලා තියෙනවා කියලා නේ. පොල් තෙල් බෝතලේ 아무තු ගඳක් එනවනම් අපි කියන මුඩු වෙලා තියෙනවා කියලා. මුඩු වෙලා. right? කැවුම් එහෙම දැන් සිංහල අවුරුදු කාලේට එහෙම කැවුම් බදිනවනේ. කැවුම් එහෙම බැදලා දවස් 5ක් 6ක් වගේ යනකොට මුඩු වෙන්න පටන් ගන්නවා. මුඩු ගඳක් එනවා. right? මුඩු වෙනවා. අපි කියන මොකද්ද? මුඩු වීම කියලා කියනවා. මුඩු වීම. right? ඉංග්‍රීසියෙන් අපි කියනවා මේක rancid වෙනවා කියලා. rancid. right? rancidity. rancidity. right? rancid කියලා කියනවා. rancid වෙනවා. නැත්නම් මේ මුඩු වීමට අපි කියනවා rancidity. මුඩු වීමට කියනවා rancidity. දැන් මේ වචනේ අපි හොඳට පුරුදුයි. මුඩු වෙනවා කියන එක දන්නවා. තවත් වචන දෙකක් තියෙනවා විශේෂයෙන්ම. right? පැසීම. පැසීම කියලා වචනයක් තියෙනවා. ඔය සීනි කාබෝහයිඩ්‍රේට් වගේ උපස්තර මත ශුද්‍ර ජීවීන් ක්‍රියා කරලා ඒ ආහාර නරක වීමට අපි කියන පැසීම. right? පැසීම fermentation. අපි මේකට කියන fermentation. fermentation. right? විශේෂයෙන්ම මේ පැසීම සිද්ධ වෙන්නේ කාබෝහයිඩ්‍රේට් උපස්තර මත. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ ගෙදර තියෙන සීනි බෝතලේ අඩිය අර මධ්‍යසාර ගඳක් එන්නේ. නිකන් රා ගඳක් එන්නේ පැසීමෙන් හින්දා. fermentation. හොඳට බලන්න. හොඳට බලන්න ගෙදර සීනි බෝතලේ අඩිය. නේද? ඔයාලා සීනි වල ඒකට වතුර ටිකක් දැම්ම නම් මේ fermentation නැති වෙනවා. සීනි බෝතලේ වතුර පොඩ්ඩක් දාන්නකෝ. මේ fermentation එක ඇති වෙනවා. right? තෙත සීනි වල එහෙම මේ fermentation නැති වෙනවා. තෙත සීනි. හරි? අපි මේක කියන පැසීම. හරි? ඊට පස්සේ ප්‍රෝටීන මත විශේෂයෙන් ඔය මස් මාළු කිරි බිත්තර එහෙම නරක වෙනකොට කියන පුතාලා අපි ඒ කියන පූති භවණය. right? අපි ඒ කියන මොකද්ද? පූති භවණය. පූති භවණය. right? අපි ඒ කියන putrefaction.
right? putrefaction පූති භවනය. එතකොට ඔන්න ආහාර නරක වීමේදී අවස්ථාවන් තුනක්. එකක් තමයි මුඩු වීම. ගොඩාක් දෙරට මේ මුඩු වෙන්නේ තෙල් අධික ආහාර. තෙල් අධික ආහාර, පොල් තෙල්, බටර්, මාගරින් ඒ වගේ ආහාර මුඩු වෙනවා. පැසීමට ලක් වෙනවා විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර, විශේෂයෙන්ම සීනි. right? පූති භවනය වෙනවා ප්‍රෝටීනමය ආහාර. ඒ කියන්නේ මස්, මාළු, කිරි, බිත්තර වගේ ආහාර පූති භවනය වෙනවා. right? එතකොට මේ ආහාර නරක වීමට ශුද්‍ර ජීවීන් බැක්ටීරියා දායක වෙනවා, දිලීර දායක වෙනවා. බැක්ටීරියා සහ දිලීර දායක වෙනවා මේ ආහාර නරක වීමට ගොඩාක් දුරට. දැන් මේක ටියුට් නෝට් එක ඔයාලගේ පොතේ දීලා තියෙන පුතාලා. පැසීම. ඒ වචන පොඩ්ඩක් ලියලා ප්‍රැක්ටිස් වෙන්න. දැන් තියනවද නිකන් හබ් සීට් එකක් තියනවද? right? පරණ කොලයක් පන්තිරේ එනකොට පරණ කොලයක් දෙකක් අරන් එන්න පුතාලා මේ වගේ ටිකක් ලියා ගන්න. right? rancidity, fermentation, putrefaction මේ වචන ටික මුඩු වීම, පැසීම, පූති භවනය මේ වචන ලියන්න. right? right. ඊළඟ දින ශුද්‍ර ජීවී වර්ධනය සඳහා හිතකර තත්ත්වයන්. ඔව් ශුද්‍ර ජීවී වර්ධනයේ හිතකර තත්ත්වයන් තමයි මොනවද? තෙතමනය සහ සුදුසු පාරිසරික උෂ්ණත්වය. ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන කාමර උෂ්ණත්වය. සෙල්සියස් අංශක 25යි 30යි. සුදුසු තත්ත්වයන්. ඊළඟ පුතාලා pH අගය කියලා එකක් තියෙනවා. pH අගය. right? pH අගය. එයාලට වර්ධනය වෙන්න සුදුසු pH අගයක් තියෙනවා. 7 වසරේදී ඔයාලා අම්ල භස්ම පාඩමෙන් ඉගෙන ගත්තනේ pH අගය නේ. කියන්නේ ඒ ශුද්‍ර ජීවීන් කැමති pH අගයක් තියෙනවා. හරි. කියන්නේ ආම්ලික පරිසරයක්ද බාෂ්මික පරිසරයක්ද? සමහර ශුද්‍ර ජීවීන් කැමති ආම්ලික පරිසරවලට. සමහර ශුද්‍ර ජීවීන් කැමති බාෂ්මික පරිසරවලට. සමහරක් කට්ටිය කැමති උදාසීන පරිසරවලට. හරි. ඒ වගේ ඒගොල්ලෝ ඉන්න කැමති පරිසර තියෙනවා. හින්දා ඒ අදාළ පරිසර සුදුසු ඒ ශුද්‍ර ජීවයාට ගැළපෙන පරිසරය යටතේ ඒගොල්ලෝ ඉන්නවා. right? ඊළඟ හිතකර උපස්තරයක්. සමහරු කැමති කාබෝහයිඩ්‍රේට් මත වර්ධනය වෙන්න. සමහරක් කැමති මාංශමය ආහාර, විශේෂයෙන්ම බැක්ටීරියා වර්ග. right? විශේෂයෙන්ම බැක්ටීරියා හරි කැමති මස්, මාළු, කිරි, බිත්තර වගේ ආහාර මත ඒගොල්ලෝ වර්ධනය වෙන්නේ. හරිද? දැන් මිනිහෙක් විතරක් නෙවෙයි පරිසරයේ ඉන්න ජීවීන් මැරුණම පස්සේ ඒගොල්ලෝ දි รา පත් කරන්න ගොඩක් දායක වෙන්නේ බැක්ටීරියාවන්. right? අපේ ඇඟේ අපි මැරුණාට පස්සේ අපේ ශාරීරිය මත වර්ධනය වෙන බැක්ටීරියාවන් නේ. දැනටත් ඉන්නවනේ අපේ බැක්ටීරියාවන්. තමයි කට තුල බැක්ටීරියාවෝ ඉන්නවා. මගේ විතර නෙවෙයි ඔයාලගෙත් ඉන්නවා. මේ සම මත බැක්ටීරියාවන් ඉන්නවා. හිස කෙස් මත බැක්ටීරියාවෝ ඉන්නවා. හරි? සම මත ඉන්න බැක්ටීරියාව ඇඳුමේ ඉන්නවා. මේ අපි ඇල්ලන මේ පෑන, පැන්සල, කොලේ, මේසේ, පුටුව හැම එකකම ඒගොල්ලෝ ඉන්නවා. ශුද්‍ර ජීවීන් ඉන්නවා. හරි? එතකොට විශේෂයෙන්ම ප්‍රෝටීනමය උපස්තර මත වර්ධනය වෙන හරිම කැමති බැක්ටීරියාව. තෙල් උපස්තර මත දිලීර හරි කැමති. right? පොල් තෙල් මුඩු වෙන්නේ ෆංගස්, ඒ කියන්නේ දිලීරයක් හින්දා. හරි? ඒ වගේම තමයි කාබෝහයිඩ්‍රේට් උපස්තර මත, පිෂ්ඨයේ තියෙන උපස්තර මත දිලීර වර්ධනය වෙන හරි කැමති. හරි? ඒ කියන්නේ අරගල්ලෝ නැහැ කියන එක නෙවෙයි, ඒගොල්ලොත් ඉන්නවා. අරගොල්ලෝගේ ටිකක් අර කැමැති ගතිය ටිකක් වැඩි. හරි? right. මෙතන ලියන්න ශුද්‍ර ජීවී වර්ධනය සඳහා හිතකර තත්ත්වයන්. ඒ යටතේ ලියන්න එක හිතකර සුදුසු උපස්තරයන්. හිතකර සුදුසු උපස්තරයන්. උපස්තරයක් කියලා ලියන්න. හිතකර සුදුසු උපස්තරයක්. right? ඔන්න ඒකේ ඉස්සරහින් ලියන්න පුතාලා එතන හිතකර සුදුසු උපස්තරයක් මත කියන එක එතනින් දැන් උපස්තරයක් කියලා ලියලා තියෙනවානේ මෙතන.
හිතකර සුදුසු උපස්තරයක් කියලා තියෙනවනේ. ඒකේ ඉස්සරහින් ඉරි කැලි දෙකක් ගහලා ලියන්න. උදාහරණයක් විදියට ප්‍රෝටීනමය උපස්තර ප්‍රෝටීනමය උපස්තර මත හරි කැමති කවුද ඉන්න බැක්ටීරියාව. කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ මත ගොඩාක් කැමති දිලීර. හරි ගොඩාක් කැමති මේගොල්ලෝ බැක්ටීරියාව නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඉන්නවා නේ පාන් පෙත්ත මත වැඩිපුර දිලීර අපිට දැක ගන්න පුළුවන් පාන් පෙත්ත මත. හරි මස් මාළු කිරි බිත්තර වගේ ආහාර නරක් වෙනකොට වැඩිපුර වෙන්නේ බැක්ටීරියාව. ඒ කියන්නේ යාළුවා කැමති උපස්තර මත නේ. ඒක ලියා ගන්න. right. ඊළඟ එක තෙතමනය. තෙතමනය. වතුර තියෙන්න ඕනේ. වතුර දිනකොට ඒගොල්ලෝගේ ආහාර නරක් වෙනවා තෙමුනම. අපි ආහාර වේලෙනකොට නරක් වෙන්නේ නැහැ. හරිද? ඒකනේ. ඉස්කෝතු වියලි තත්ත්වෙනේ තියෙන්නේ. ඉස්කෝතු තෙත වුණාම පුස් බැඳෙනවා. තෙමුනම. හාල් වියලි තත්ත්වයේ තියෙන්නේ. හාල් ගෝණියක් තෙමුනම පුස් බැඳෙනවා. හරි? එළවලු ඉක්මනටම නරක් වෙන්නේ ඇයි? තෙතමනේ හින්දා. right? දැන් එළවලු කඩේ එළවලු විකුණු නැතුනම දවස් දෙකක් ඇතුළත නරක් වෙනවනේ. තෙතමනේ හින්දා. මස් මාළු ඉක්මනට නරක් වෙන්නේ ඇයි? තෙතමනේ හින්දා නේ. අපි හාල් මැස්සෙම වේලුවාට පස්සේ කාලයක් තියාගන්න පුළුවන්. right? කරවල නේද? මාළු වේලුවා පස්සේ අපි කියන කරවල කියලා නේ. කරවල නරක් නොවි තියාගන්න පුළුවන්. හැබැයි මාළු එහෙම තියාගන්න බෑනේ. එතන අපි තෙතමනේ අයින් කරනවා. ඊළඟ කාමර උෂ්ණත්වය. හරි? සාමාන්‍ය පරිසරය යටතේ ඒගොල්ලෝගේ ක්‍රියාකාරීත්වය වැඩි. අපි ශීතකරණයක් තුනට ආහාර තිබ්බම ආහාරේ කල් පවතිනවා. අපිට ටික කාලයක් තියාගන්න පුළුවන්. අනිත් එක තමයි සුදුසු pH පරාසය. අර ලිව්වද තුන්වෙනි එක කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය තුන්වෙනි එක. වරහන් ඇතුලේ සෙල්සියස් අංශක 25යි 30යි. සර් දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තෙතමනය. දෙවෙනි එක තෙතමනය. හතරවෙනි එක සුදුසු pH පරාසය. සුදුසු pH පරාසය. pH පරාසය. වරහන් ඇතුළේ ලියන්න පුතාලා ආම්ලික භාෂ්මික හෝ උදාසීන බව. right? වරහන් ඇතුලේ ආම්ලික භාෂ්මික හෝ උදාසීන බව. ඒතකොට ඒ ශුද්ධ ජීවීන් ඒ පරිසර වලට කැමතියි. සර් හතර මේ තුන්වෙනි එක මොකද්ද සර්? හතරවෙනි එක පුතා සුදුසු pH පරාසය. සුදුසු තුන්වෙනි එක කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය වරහන් ඇතුළේ සෙල්සියස් අංශක 25යි 30යි. හරි.
දැන් පාඩම හොඳට තේරුණාද? අද උගන්වපු ටික මොනවද ගැටලු තියෙනවද? නෑ සර්. නෑ සර්. හොඳටම තේරුණාද? හොඳටම තේරුණාද? හොඳටම තේරුණා සර්. very good. හොඳටම තේරුණා සර්. හරි. අද ඔයාලා ආපු අය මට මේ මැසේජ් එකක් දාන්න පුතාලා දැන් ගෲප් එකේ ගොඩක් හිටියට ඔක්කොම ඇවිල්ලා නැහනේ. මට ආපු අය පොඩ්ඩක් අඳුර ගන්න මේ මැසේජ් එකක් දාන්න. හරි එහෙම නැත්නම් මම ගෲප් එකක් ලින්ක් එකක් දාන්නම් ඒකට ජොයින් වෙන්න. හරිද? එතකොට මම ඔයාලා ගැන පොඩ්ඩක් අඳුර ගන්නත් කැමතියි. මට මැසේජ් එකක් දාන්න ඔයාලගේ නමයි පාසලයි. හරි? මෙහෙමයි මම ලින්ක් එකක් දාන්න අද පන්තියට සම්බන්ධ වෙච්ච අය මේකට ජොයින් වෙන්න කියලා මම ලින්ක් එකක් එවන්නම්. ඒකට ඔයාලා සම්බන්ධ වුණ හැමෝම ඒ ගෲප් එකට ජොයින් වෙන්න. ජොයින් වෙලා මට ඔයාලගේ නමයි පාසලයි ප්‍රදේශයයි වචන තුනයි නේ නම සම්පූර්ණ නම ඕනේ නැහැ. කෙටියෙන් දාන්න. පාසල දාන්න කොහෙද කියලා ප්‍රදේශය දාන්න. හරි මම ඉන්නේ නිට්ටඹ ප්‍රදේශයේ. හරිද? අපි නිකන් ආමුද දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ. මුස්ලිම් ළමෙක් ඉන්නව නේද? නම මොකද්ද? අම්මා නියාද? දුව කොහෙද? දුවෙක්ද පුතේ? දුවෙක් ඉන්නෝනේ. කියන්න බලන්න. ලියවෙන්න එපා කවුරුත්. කොහෙද පුතා? තාරුක කොහෙද තාරුක? මීරිගම සර්. මීරිගම. ඉස්කෝලේ කොහෙද? දොරව මහා විද්‍යාලය. right. දනිදු චේතිය. කිරිවත්තුඩුවේ සර්. කිරිබත් තුඩුවේ. හෝමගම සර්. හෝමගමනේ. right okay. සන්දීස ගිවීම්. පුතා කොහෙද? මාතලේ. ඉස්කෝලේ? රාහුල මහාවිද්‍යාලය. තව මොකද අකුරු ඕෂපද මොකද්ද? ඒක පැහැදිලි නෑ මට. ඩිවෝන් කොහෙද? මාරවිලද? ඔව් සර්. ඔයා මගේ ක්ලාස් එකේ හිටියා නේද? 7 වසරේ. ඔව් සර්. හිටියා නේ ඔයා හිටියා. right okay. පූජිත කොහෙද? බදුල්ල සර්. බදුල්ලේ. ඉස්කෝලේ? මධ්‍ය මහා විද්‍යාලය. බණ්ඩාර සෙන්ට්‍රල් එකද? බණ්ඩාර වෙල. නෑ සර් බදුල්ලේ. බදුල්ලේ නේ right. සංසලු මගේ ක්ලාස් එකේ හිටියා. ඉමේෂත් හිටියා. නවින්දි කොහෙද? ගලෙන් බින්දන. ගලෙන් බින්දනවල. ඉස්කෝලේ? නෑ කොංගව. පණ්ඩුල මහාවිද්‍යාලය. okay. පත්මි මගේ ක්ලාස් එකේ හිටපු ළමෙන්නේ. right. දිල්ෂානි කොහෙද? මාවනැල්ලේ. ඉස්කෝලේ? රාජගිරිය මහා විද්‍යාලය. මාවනැල්ලේ රාජගිරියක් තියෙනවද මාවනැල්ලේ? ආරණායක සර්. ආරණායක නේ right okay. සඳුප අල්ල ගන්න තමයි හිටියේ. සඳුප මේ එක දිගට එන්නේ නැහැ නේද? පුතා ක්ලාස් එකට එන්න දිගටම. කවිෂා හිටියා. තියන්සා තුරු පුරුදු නමක්. ඔයා හිටියා නේද පන්තියේ? ඔව් සර්. තියන්සත් හිටියා. right. මෙහෙමයි පන්තියට එක දිගට සම්බන්ධ වෙන්න. හරිද? ගොඩාක් ළමයි නැති හින්දා ඔයාලටත් වාසි කතා බහ කරලා ඉන්න පුළුවන්. ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න. මේ පාඩම එතකොට අපි ඊළඟ සතිය ඉවර කරනවා.
ඊළඟ සති ඉවර කරපුවාම මේකේ ප්‍රශ්න වැඩියෙන් සාකච්ඡා කරනවා. උණ ගැනෙන්න දෙනවා ප්‍රශ්න. කට්ටියටම. කම්මැලි වෙන්න බෑ ලියන්න ඕන හොඳට. පැහැදිලිද? right? හරි. එහෙමනම් පුතාලා මම එහෙනම් අදට පන්ති නවත්තන්නම්. එතකොට හැමෝම පන්තිට සම්බන්ධ වෙන්න බදාදා 7:00ට right? එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. Berarti sir. අයබෝවන් සර්. Good night. good night. සරණයි.